එම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 අවුරුද්දේ අගෝස්තු මාසයේ 21 වෙනිදා මේ රැස් වෙලා ඉන්නේ ප ဋ ාණ ධම්ම සභාව මගින් පවත්වන අභිධම්මචර්ය උපාධි පාඨමාලාවේ 2021 අධ්‍යයන වර්ෂයේ වෙනුවෙන් තියෙන පාඨමාලා වලින් දෙවන වසර සඳහා වන දේශනමාලාවේ අදට නියමිත දේශනය කරන්නටයි. හොඳයි, අද පළමුවෙන් අපි තෙරුවන් නමස්කාර කරලා ඉඳිමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. විචිත්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලා මිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභාචබ්බන්න රන්සියෝ නීලපීතා රත්ත සීතා මංජික්ඛා ච පභස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසෙත් අපි හිමනා මොනවද අපිට අද කතා කරන්න තියෙන්නේ? අපි දැන් රූපකාණ්ඩයේ අවසන් කළා ගිය සතියේදී. අපි මේ අද දවසේ අපි කතා කරමු ප්‍රශ්න පත්‍රයක් අරගෙන කොහොමද ඒකට උත්තර ලියන්නේ කියලා සාකච්ඡා කරලා බලමු. ඒකට කමක් නැද්ද? කමක් නැහැ සර්. හොඳයි සර්. හරි, විභාග කරන්න නැති අයත් ඇති. ඉතින් ඒ අයට උනත් අහගෙන ඉන්න පුළුවන්. මොකද නැවත ඒ විෂය ඒ මාතෘකාව සම්මර්ෂණය වෙන නිසා. හොඳයි, අපි මම අරගත්තේ ගිය අවුරුද්ද කියන්නේ මේ අවුරුද්දේ මුල ප ဋ ාණ සභාවේ තිබිච්ච විභාගයට ඉදිරිපත් කරපු ප්‍රශ්න පත්‍රය. මේක ඉස්සෙල්ලා ප්‍රශ්න ටික මේක කොටස් දෙකකින් තියෙනවා. මාතිකා කොටසට ප්‍රශ්න 5කට උත්තර දෙන්නට ඕනේ. ඊට පස්සේ තියෙනවා ධම්මසංගණී රූප සහ චිත්තෝත්පාද කාණ්ඩය. ඒකට එතනත් ප්‍රශ්න 5ක් තියෙනවා. මුළු ප්‍රශ්න 10යි. ඒ 10ට එක කොටසකට පැය එකමාර බැගින් පැය 3ක ප්‍රශ්න පත්‍රයක් තමයි තියෙන්නේ. මාතිකා කොටසට පැය එකමාරයි, ඉතුරු කොටසටත් පැය එකමාරයි. එතකොට පැය 3ක ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. මේ පැය 3 ඇතුළතදී ප්‍රශ්න 10කට උත්තර ලියන්නට ඕනේ. හරිද? එක එක කොටසේ ප්‍රශ්න 7ක් දීලා 5කට උත්තර ලියන්න කියලා තමයි කියන්නේ. හරිද? දැන් මාතිකා ගැන දීලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්නය. ධම්මසංගණී ප්‍රකරණයේ මාතිකා නම් වූ පරිච්ඡේදය ගැන කෙටි හැඳින්වීමක් කරන්න. ඒක පහසුයි. හරිද? දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ විපාක ත්‍රිකය නම් කොට එහි අභිධේයාර්ථ සහිතව විස්තර කරන්න. කෙලින්ම ඍජු ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. විපාක ත්‍රිකය නම් කොට අභිධේයාර්ථ සහිතව විස්තර පැහැදිලි කරන්න කියලා. තුන්වෙනි ප්‍රශ්නය සංකලිට ත්‍රිකයේ ස්වરૂපාර්ථ දක්වා ඉන් එක් පදයක ස්කන්ධාදී ભેදයේ සවිස්තරව දක්වන්න කියලා. ඒකත් අර වගේමයි. ප්‍රීති ත්‍රිකය ගැන අහනවා හතරවෙනි ප්‍රශ්නේදී. පස්වෙනි ප්‍රශ්නය දුක මාතිකාවලට ගිහිල්ලා ආසව ගොච්චකයේ දුක 6 නම් කර ආසව දුකයේ අභිධේයාර්ථ සඳහන් කරන්න කියලා කියනවා. එතකොට දුක 6 නම් කරලා ආසව දුකයේ අභිධේයාර්ථ විතරක් සඳහන් කරන්න කියලා කියන්නේ. ඔක්කොම එහෙම නෙමෙයි. නීවරණ ගොච්චකයේ නීවරණ දුකේ ස්වરૂපාර්ථ ගැන හැර දක්වන්න. නීවරණ ගොච්චකයේ නීවරණ දුකේ. එක දුකයක් ගැන විතරයි අහන්නේ. ඊළඟට පද කීපයක් දීලා ඒවා විස්තර කරන්න කියලා දෙනවා. ඕගා ධම්මා නොಓගා ධම්මා. ඕගනීයා ධම්මා අනෝගනීයා ධම්මා. ඒ ආදී පද 4 දීලා ඒවා විස්තර කරන්න කියලා කියන. මේ තමයි මාතිකා කොටස යටතේ ඉදිරිපත් වෙලා තිබිච්ච ප්‍රශ්න ටික. බොහෝමයක් එකම පිළිවෙලකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා එකම ආකාරයකට උත්තර ලියන්න පුළුවන්. ඒකේ තරම් අපහසු නෑ. මම මේකේ පළවෙනි ප්‍රශ්නෙට කොහොමද උත්තර ලියන්නේ කියලා දෙන්නම්. එහෙමත් ඒක සාකච්ඡා කරමු අපි. කියලා දෙනව නෙමෙයි. ඒක සාකච්ඡා කරමු.
දැන් මෙහිදී අපි දෙවෙනි කොටසත් බලලා ඉමුකෝ. දෙවෙනි කොටස. කාලේ පැය එකමාරයි ප්‍රශ්න පහකට උත්තර ලියන්නට ඕනේ. එහිදී ධම්මසංගණි ප්‍රකරණයේ අන්තර්ගත වන ධර්ම කරුණු පිළිබඳ හැඳින්වීමක් කරන්න. දෙවෙනි ප්‍රශ්නය ධම්මසංගණි ප්‍රකරණයේ එන ප්‍රථම කාමාවචර කුසල් සිතේ උද්දේශය ගෙන හැර දක්වන්න. තුන්වෙනි එක ඒවා පණක ධර්ම නම් කර ඒ පිළිබඳ විස්තරයක් කරන්න. හතරවෙනි එක කොට්ටාස වාරයේ එන තස්මින් කෝපන සමයේ චත්තාරෝ කන්දා හොಂತಿ. ඒක පාඩයක්. දෙවෙනි පාඩය තස්මින් කෝපන සමයේ පංචාංගිකං ඥානං හෝති. චත්තාරෝ කන්දා හොಂತಿ පංචාංගිකං දානං හෝති. යන පාඩයන්හි අන්තර්ගත වන ධර්ම වෙන්නම පැහැදිලි කොට දක්වන්න. 5. රූපාවචර ප්‍රථම ධාන සිත 16ක් අත්තුක යටතේ විස්තර කරන්න. 6. ලෝකෝත්තර මාර්ග සිතට අදාළ වීසති මහා ණය ඉදිරිපත් කරන්න. 7. රූපකාණ්ඩයේ එන ප්‍රකීර්ණක දුකයන් ඉදිරිපත් කොට ඉන් එක් දුකයක් විස්තර කරන්න. දැන් මේ විදිහට ප්‍රශ්න 7ක් තියෙනවානේ. දැන් මොනවද අපි ඉස්සෙල්ලාම කරන්නේ? ඔළුව අත් දෙක ගහ ගන්නවා. හරි ඒක පළවෙනි එක. දෙවෙනි එක. හරි මෙහෙමයි. මේකට ඉතින් මම දන්න එක එක විදිහට මේ ප්‍රශ්න සඳහා අප්‍රෝච් කරනවා. ඒකෙන් සාමාන්‍ය මට ප්‍රශ්න පත්‍රයක් හම්බ වුණාම මම නම් කරන්නේ මේ ප්‍රශ්න 10ම මේ ප්‍රශ්න ඔක්කොම ටික එකපාරක් කියවගෙන යනවා. ඊළඟට පළවෙනි කොටසට අවධානය යොමු කළා හෝ දෙවෙනි කොටසට අවධානය යොමු කළා හෝ අපි ගමුකෝ පළවෙනි කොටස කියලා. දැන් පළවෙනි කොටසට මේ ප්‍රශ්න 7ම මම හොඳට කියවනවා. කියවලා මම බලනවා මට පහසුවෙන්ම උත්තර ලියන්න පුළුවන්ද කියලා. මොනවද පහසුවෙන්ම උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්න? හරිද? අන්න ඒ ටික මම පොඩි ටික් එකක් දාගන්නවා. මෙන්න මේ ටික තමයි මම ඉස්සෙල්ලම ලියනවා. මෙන්න මේකට මට ඒක පහසුයි. දෙවෙනිට ලියනවා මේක මට ඒක පහසුයි. මේ විදිහට මම පහක් තෝරා ගන්නවා දෙකක් අයින් කරලා. හැබැයි මේ පහසු කිව්ව පමණින් ඔළුවට එන ඔක්කොම ලියන්න පුළුවන් එකක් නෙමෙයි අරගන්නේ. මට මේ ප්‍රශ්න පහටම වෙලාව කොච්චරද දීලා තියෙන්නේ? පැය එකමාරයි. වෙන විදිහකට කිව්වොත් විනාඩි 90යිනේ. විනාඩි 90 පහෙන් බෙදලා බලන්නකො ප්‍රශ්න පහකට උත්තර ලියන්න එපාය. කොච්චරක් දෙන්නේ? අපිට ඒ විනාඩි 18ක් එයි. ඉතින් ওই විනාඩි 18න් තව කීයක් හරි ඔක ප්‍රශ්න පත්‍රය කියව ගන්න චුටි වෙලාවක් යනවා. ප්‍රශ්න පත්‍ර බෙදන්න සමහර වෙලාවට විනාඩියක් විතර පරක්කු වෙනවා. ඊළඟට අර එක්සෑම් මෙන්ටැලිටි එක පොඩ්ඩක් නියුට්‍රල් කරගන්න තව විනාඩි 2-3ක් යනවා. කොහොම ගියාම අන්තිමට අපි විනාඩි 18යි කියලා ප්‍රශ්නයකට හිතුවට ඇත්තටම අපිට තියෙන විනාඩි 15ක් 16ක් විතර. අපි ඔක ලේසියට හිතමුකෝ විනාඩි 15කින් කියලා උත්තරේ ලියන්න ඕනේ කියලා. එතකොට විනාඩි 15කින් උත්තරේ ගලපගෙන ලියා ගන්න පුළුවන් ප්‍රශ්න ටික තමයි මම තෝරාගන්නේ. හරි? බැරි මේ දැන් මේ වගේ ෂුවර් එකට මම පාඩම් නොකරපු හරියෙන් බැරි එකක් දෙකක් තියෙන්න පුළුවන්. ඒක කොහොමදත් අතාරින්න වෙනවනේ. එතකොට ඊටු ටික මම මේ පිළිවෙලට හදාගෙන ඊළඟට ඉතින් මම ඒකෙනුත් පළවෙනියට ලියන්නේ මොකක්ද කියලා තෝරාගත්තා නම් ඊට පස්සේ මම එකපාරට ලියන්න බහින් නැතුව මම කරන්නේ මේ ප්‍රශ්නය නැවත වතාවක් හොඳින් කියවලා බලනවා මොකක්ද මේකේ හරියටම අහන්නේ කියලා. මොකද මම දකිනවා උත්තර පත්‍ර බලද්දී බොහෝ උත්තර පත්‍රවල අහන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව හිතේ තියෙන ඔක්කොම ටික ලියලා ගිහිල්ලා තියෙනවා. එහෙම වුණාම වෙන්නේ මොකද? දැන් මෙවැනි ප්‍රශ්න පත්‍රයකට මාකින් ස්කීම් එකක් තියෙනවා. එතකොට මේ මාකින් ස්කීම් එක අනුව තමයි ලකුණු ලැබෙන්නේ. මේ මාකින් ස්කීම් එකේ ලකුණු දෙන්න ඕනේ මේ පදනමයි කියලා මූලික ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවානේ. ඒ ගයිඩ්ලයින් එකේ තුල ඉන්න ටිකට පමණයි ලකුණු හම්බ වෙන්නේ. අනිත් ඒවාට ඉතින් කොහොම ලකුණු හම්බ වෙනවා කියන එක අඩුයි. ඇයි අර ප්‍රශ්න පත්‍රය හදපු එක්කෙනා ඒකට අදාළව දෙන ගයිඩ්ලයින් එක අනුව යෙදෙන විදිහට තමයි අපිට ලකුණු දෙන්න හම්බ වෙන්නේ.
එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් කරන්නේ ප්‍රශ්න පත්‍ර 10ක් විතර අරගෙන බලලා කියවලා බලලා ළමයි උත්තර දීලා තියෙන්නේ කොහොමද කියලා බලලා අර ගයිඩ්ලයින් එකත් බලලා ඒකේ ඩීවියේෂන්ස් තියෙනවා නම් පොඩ්ඩක් අපි මාක් කරගන්නවා මේ තැන්වලදී මෙහෙම වුණාට කමක් නැහැ කියලා. පොදු අර්ථය. දැන් එහෙම කරන්නේ ඒක තව හේතුවක් තමයි මේ ප්‍රශ්න පත්‍ර හදන්නේ කවුද මොනවද හදන ප්‍රශ්න කියලා බොහෝ දෙනෙක් කියන්නේ අපිවත් දන්නේ නැහැ. එහෙම වෙලාවකට සමහර වෙලාවට තනි පුද්ගලයෙක් ප්‍රශ්නේ හැදුවා නම් සමහර වෙලාවට ප්‍රශ්නේම පැටලිලි සහගත වෙන්න තැනුත් අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ විභාගෙට ලියන ළමයාට එකපාරට තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා. එහෙම තැනුත් අපි දැකලා තියෙනවා නැතුව නෙමෙයි. ඉතින් එවැනි තැන් නිසා තමයි අපි අර වගේ ක්‍රමයක් අනුගමනය කරන්නේ ළමයි කොහොමද මේ ප්‍රශ්නේ තේරුම් ගත්තේ කියලා හොයාගන්න. හරි කොහොම හරි දැන් ප්‍රශ්නෙට ලියන්න අරගත්තාම ඊට පස්සේ ඉස්සෙල්ලා මම කරන්නේ අර බෙදලා දීලා තියෙන කොළ වලින් එක කොළයක් වෙන් කරගන්නවා කටු වැඩවලට. ඒ කටු වැඩ කොළේ මම බලනවා මේ ප්‍රශ්නේ හරියටම අහලා තියෙන්නේ මේකයි. එහෙමනම් මේකේ මෙන්න මේ වපසරේ යටට මට උත්තරේ ගොනු කළොත් හොඳයි කියලා පොඩි අදහසක් අරගෙන ඒ තුල මම මොනවද කලින්ම කියන්න ඕනේ මොනවද ඊළඟට කියන්න ඕනේ කියලා මේකේ පිළිවෙල පොඩ්ඩක් ගොඩනගා ගන්නවා. ඒක මම අර කටු වැඩ කොළේ පොඩි කිට් සටහනක් දා ගන්නවා. ඉස්සරලම මම මෙතනින් පටන් අර ගන්නවා. ඊළඟට මේක කියනවා ඊළඟට මේක කියනවා ආය එතකොට තව එකක් කිව්වනම් ඇති. ඉතින් එහාට ලියන්න වෙලා නැහැනේ. හරි ඔය විදිහට පොඩි ස්කෙච් එකක් හදාගෙන ඊළඟට මම නැවත වතාවක් ප්‍රශ්නේ කියවලා මම උත්තර ලියන්න පටන් ගන්නවා. එතකොට මට ස්කෙච් එකක් තියෙනවා මම උත්තර ලියන්නේ මෙහිමයි කියලා. දැන් තුන් වතාවක් විතර මම ප්‍රශ්නේ හොඳින් කියවලා තියෙනවා. ඒ අනුව මගේ හිතට දැන් අදහස් ගලාගෙන එනවා. මම ඒක අර මම හදාගත්තු ස්කෙච් එකට යටත්ව මම ලියනවා. මම ප්‍රශ්න පත්‍ර උත්තර පත්‍ර බලද්දි මම තව දැකලා තියෙන එකක් තමයි අර ඒ වගේ ස්කෙච් එකක් ඒ වගේ හරි සංවිධානයක් නැතුව උත්තර ලියන අය ඔහේ තැන් වලට හිතුමතේ එන අදහස් ඔහේ ගහලා තියෙනවා. ඉතින් එහෙම වුණාම උත්තර පත්‍රයේ බලන එක්කෙනාටත් කන්ෆියුස් වෙනවා. ලකුණු දෙන්න ඕනේ කොතනද නැති එක කොතනද කියලා හොයාගන්න බෑ. ඒ වගේ එහෙම වුණාම හරි අසාධාරණයක් වෙනවා ලියන උත්තර ලියන එක්කෙනාට. ඒ නිසා අර වගේ පිළිවෙලකට ලියන්න පුරුදු වෙන එක හරි හොඳයි. ඔන්න ඔය කියන ගයිඩ්ලයින් ටික යටතේ තමයි මම නම් උත්තර ලියන්නේ. ඉතින් අනිත් අය තම තමන් කැමති විදිහට ඒක තමන්ට ආවේනික විදිහට යොදාගත්තට කමක් නැහැ. මම කරන විදිහයි මම කිව්වේ. ඒක බාර ගන්න කියනවා නෙමෙයි. මේ ඔයගොල්ලන්ට උතර පොඩි බලත හැකි නා. සර්නම් කරනවා කිව්වේ අර විදිහට අපි කරන්නේ මේ විදිහට. මොකද්ද වැඩි සුදුසු කියලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ස්වාධීන ක්‍රම අනුගමනය කරන්න කමක් නැහැ. හැබැයි ප්‍රශ්න පත්‍රයට ඔයගොල්ලෝ උත්තර ලිවිය යුත්තේ ක්‍රම දෙකක් මේ කාරණා දෙකක් හිතේ තියාගෙන. එකක් තමයි ඔබ පිළිතුරු ලිවීම තුලින් ඒ පිළිතුරු බලන එක්කෙනාට ඔප්පු කරන්නට ඕනේ ඔයා මේ ප්‍රශ්නේ හරියට තේරුම් අරගෙන ඒකට අදාළ වපසරිය සහිතව පිළිතුර ගොනු කළාය කියන හැඟීම එන්නට ඕනේ. හරි එහෙම නැතුව හිතේ තියෙන ඔක්කොම ලිව්වට වැඩක් නැහැ නේ ප්‍රශ්නෙට අදාළව ප්‍රශ්නේ හදපු එක්කෙනා දීපු ගයිඩ්ලයින් වලට අදාළ උත්තරේ නැත්නම් එහෙම ගැලපුණ නැත්නම් ඉතින් අසාධාරණයක් වෙනවා. ඒ නිසායි ප්‍රශ්නේ දෙතුන් වතාවක් කියවන්න කියන්නේ. එතකොට අර පළවෙනි වතාවට එන අදහස නෙමෙයි දෙවෙනි වතාවේ නිවැරදිව තේරුම් ගන්න පුළුවන් නිසා. හොඳයි. දැන් පළවෙනි ප්‍රශ්නේ ගන්නකො ධම්මසංගණී ප්‍රකරණයේ මාතිකා නම් වූ පරිච්ඡේදය ගැන කෙටි හැඳින්වීමක් කරන්න. අපි මේකේ කොහෙන්ද පටන් ගන්නෙ? යන්න බලන්න. මේක සාමාන්‍ය ප්‍රශ්නයක් අමාරු නෑ. රචනා විලාසයෙන් ලියන්න පුළුවන්. කොහෙන්ද අපි මේකේ පටන් ගන්නෙ? ධම්මසංගණී ප්‍රකරණයේ කොටස් 4යි චිත්ත විභක්ති. හරි ඒ කොටස් 4 කියලා ඊට පස්සේ චිත්ත විභක්තියක කොටස් දෙකකට බෙදෙනවා. මාතෘකා සහ පද භාජනය. මාතෘකා යටතේ තමයි මාතිකා. හොඳයි. මාතිකා සුත්තන්ත මාතිකා කියලා කොටස් දෙකක්. හරි. මේ විදිහට ඒක ඉස්සරහට ගලාගෙන යන්න හදනවා. ඊට පස්සේ ඔතනින්ද අපි ඔක නවත්තන්නේ. මොනවද ඔකට අපි එකතු කරන්න ඕන කාරණා? මාතිකා, තික මාතිකා, දුක මාතිකා. වෙන? තික මාතිකා. අපි මාතිකා කියන්නේ මොනවද කියලා අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරන්න ඕනේද? ඔව්.
එහෙමනම් මාතිකා කියන්නේ මෙන්න මේවයි කියලා අර්ථ දක්වන්න ඕනේ. හරිද? ඊළඟට අර කිව්ව විදිහට ඒකේ බෙදීම අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක බෙදිලා තියෙනවා කියලා. එතකොට ඒ බෙදීම තුල මාතිකා කීය ගානේ ආවද? ඒ ආදී දෙයක් අපිට කියන්නට පුළුවන්. දැන් මේක විනාඩි 15කට ගොනු වෙන්නත් ඕන විනාඩි 15 ඉක්මවා යන්නත් බෑ. මොකද විනාඩි 15 ඉක්මවා ගියයි කියලා වැඩිපුර ලකුණු අපිට හම්බ වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නෙට ලකුණු මෙච්චර නම් තියෙන්නේ. එච්චරම තමයි හම්බ වෙන්නේ. වැඩිපුර ලිව්වයි කියලා වැඩිපුර හම්බ වෙන්න බෑනේ. ඒකෙන් වෙන්නේ අර ඊළඟ ප්‍රශ්නේ තියෙන ලකුණු ටික තමයි අඩු වෙන්නේ. ඇයි ඒකට ලියන්න වෙලාව නැහැනේ. අන්නේ විදිහට හරියට මේ විභාගයට උත්තර ලියනවා කියන එක ආර්ට් එකක්. මේ ආර්ට් එක තේරුම් ගන්නත් ඕනේ දැනුම තිබූ පමණින් විභාග පාස් වෙන්නත් බෑ. හරි? දැන් මේක අපි අවසන් කරන්නේ කොහෙද? සමාවෙන්නස. දැන් අභිධර්ම මාතිකා යටතේ සුත්තන්ත මාතිකාවේ මොකද කියලා හේතුව කොහොමද ලියන්නේ? දැන් මේකේ කියලා තියනවාද අභිධම්ම මාතිකාව විස්තර කරන්න කියලා? මොකද්ද ප්‍රශ්නේ අහන්නේ? උත්තර ධම්මසංගණී ප්‍රකරණය කියන්නේ අභිධර්මයේනේ. ඒකේ මාතිකා තියෙන්නේ. ඒකයි මම. හරි ඉතින් අභිධර්ම පිටකයේ ධම්මසංගණී තුල නෙමේද සුත්තන්ත මාතිකා තියෙන්නේ. වෙන කොහෙදි හරි ඔයාලට හම්බ වෙලා තියෙනවද? ඒක සූත්‍ර සම්බන්ධ මාතිකාවලට සීමා වෙන්න ඕන. හරි ඉතින් එහෙම කතා කළොත් ඔබතුමියට බැරි වෙනවා විභංග ප්‍රකරණය ඉගෙන ගන්න. මොකද විභංග ප්‍රකරණය ණය ක්‍රම 3කට විස්තර කරනවා. ඒ විභංගය ණය ක්‍රම 3කට විස්තර කරනවා. පළවෙනි එක සුත්තන්ත ණය ක්‍රමය. සුත්තන්ත භාජනීය කියලා කියනවා. දෙවෙනි ණය ක්‍රමය අභිධම්ම භාජනීය. තුන්වෙනි ණය ක්‍රමය පඤ්ඤපුච්චක. එතකොට දැන් ඔබතුමිය කියනවා නම් සූත්‍රාන්තයේ කතා වෙච්ච දෙයක් මෙතන කතා කරන්න බැහැ කියලා එහෙම වුණොත් අර සුත්තන්ත භාජනීය ණය ක්‍රමයේ තනිකර විභංග ප්‍රකරණයෙන් අයින් කරන්න වෙනවා. ඒක පැත්තක්. අනිත් පැත්ත. අපි මුල් තැන දෙන්නේ මේ අභිධර්ම ප්‍රකරණයටද සූත්‍ර තියෙන තැනටද? මොකද අභිධර්ම ප්‍රකරණයේ දැන් පුද්ගල පඤ්ඤාති වාගේ ප්‍රකරණයක් ගත්තාම ඒකේ තියෙන කතන්දර ඔක්කොම ටික අරගෙන තියෙන්නේ ඒක ඔක්කොම කියන්නේ බොහෝමයක් අරගෙන තියෙන්නේ සූත්‍ර පරියායේ. එතකොට ඒ තියෙන කතන්දරයේම තියෙන සූත්‍ර අපිට ඕන තරම් හම්බ වෙනවා. අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය, ඒ වගේ හම්බ වෙනවා. එහෙම වුණොත් මොකක්ද අපි බාරගන්නේ? එහෙම එකක් නැහැ. ඒ නිසා ධම්මසංගණිය තුල ගොනු වෙලා තියෙන මේ ඔක්කොම ටික මාතිකා තමයි. හරි? ඒ අනුව මෙතන මාතිකා පරිච්ඡේදය කියලා කිව්වහම මේ ධම්මසංගණියේ පිටුව පෙරලපු ගමන් අපිට හම්බ වෙනවා අර මාතිකා ටික ලිස්ට් අවුට් කරලා තියෙන. ඒ ඔක්කොම මාතිකා ටික මෙතන අඩංගුයි. හරි? ඒක දිහා හිතාගෙන තමයි උත්තරේ ගැලපිය යුත්තේ. පිටු අංක 24ට එනකම් කෙලින්ම මාතිකානේ දීලා තියෙන්නේ. පිටු අංක 2 ඉඳලා 24 25 වෙනකම් තනිකර මාතිකානේ දීලා තියෙන්නේ. මාතිකා නිට්ඨිතා කියලා දීලා තියෙන්නේ පිටු අංක 24 25 ඉන්නේ. එහෙනම් එතෙන්ට යනකම් ටික මාතිකා. ඒක ආයේ අරවද මේවද කියලා එහෙම එකක් බෑ. ඒ ඔක්කොම අන්තර්ගතයෙන් තමයි මේකට උත්තරේ ගලප ගන්න ඕනේ. තාම මොනවාද අදහස් තියෙන්නේ? මාතිකා සියල්ල කීයද කියලා එතකොට දැන් මෙතන මේ පරිච්ඡේදය ගැන කෙටි හැඳින්වීමක් කරන්න කිව්වහම ඒකත් අවශ්‍ය වෙනවා. මාතිකා කීයක් තියෙනවද? කොයි වගේද මොනවද ඒවට ඒ ආදී වශයෙන් කාරණා ටික. හරිද? දැන් මෙන්න මේ කියන අදහස් ටික අරගෙන ඕක දැන් අර මං කිව්වා වගේ කටුකොලයක ස්කෙච් එක හදාගෙන තමයි මේකට ලියන්න බහින්න ඕනේ. එහෙමනම් අපි බලමු නිකන් කොහොමද එකක් මේක දැන් මම ඉදිරිපත් කරන උත්තරේ හරිමයි කියනවා නෙමෙයි මේක මම බොහොම රෂ් එකේ මේ හදපු එකක්. ඒ නිසා මේක සාර්ථකම නැති වෙන්න පුළුවන්. නමුත් ඔයගලන්ට අදහසක් අරගන්න මේ විදිහට ගත්ත හැකි. ධම්මසංගණී චිත්තුප්පාද කාණ්ඩයේ පළමුව දක්වා ඇත්තේ මාතිකායි කියලා මම පටන් ගත්තා. එතනදී මම අර කොටස් 4ට බෙදෙනවා කියන කතන්දරෙන් පටන් ගත්තෙත් නෑ. ඒකත් කෙටි කරලා මොකද මෙතනින් ආන්නේ ධම්මසංගණී ප්‍රකරණේ මාතිකා නම් වූ පරිච්ඡේදයේ ඍජුවම ඉලක්ක වෙලා තියෙනවානේ. ඒ නිසා මම ධම්මසංගණීයේ පටන් ගැනීම ඉඳලා පටන් ගන්න නැතුව මං කෙලින්ම චිත්තුප්පාදයෙන් පටන් අරන් කිව්වා. චිත්තුප්පාදේනේ දෙකට බෙදිලා පදබාදනීය සහ මාතිකා වුනේ. එච්චරත් නොකිය මම ඉඳන් කිව්වා චිත්තුප්පාද කාණ්ඩයේ පළමුව දක්වා ඇත්තේ මාතිකාය. එතකොට යම් කිසි තියෙන්නේ කොහෙද කියන අදහසක් අරගන්න පුළුවන්.
ඊළඟට මේකේ වැදගත්කම මම කිව්වා අභිධර්ම ප්‍රකරණයේ සියලු ප්‍රකරණ ග්‍රන්ථයන්හි ධර්ම කරුණු විභාග කිරීමේ එක් ප්‍රධාන පදනමක් ලෙස මෙම මාතිකා ණය හැඳින්විය හැකිය. එතකොට ඒකම වැදගත්කම ඉදිරිපත් කළා. හරිද? ඇයි මේක මම එක් ණය ක්‍රමයක් කිව්වේ අභිධර්ම ප්‍රකරණය තුල ණය ක්‍රම හතරක් තියෙනවා ප්‍රධානම. එකක් තමයි මාතිකා ණය, දෙවෙනි එක තමයි ධාතු කතා ණය, තුන්වෙනි එක යමක ණය, හතරවෙනි එක ප ဋ ාණ ණය. ඒකේ මාතිකා ණය කියන එක පළවෙනි ණය ක්‍රමය මුළු අභිධර්ම ප්‍රකරණ 7 තුලම මේක විහිදී යන ණය ක්‍රමයක්. එහෙමනම් මේක වැදගත්කම මම ඒ අතුරින් පෙන්නුවා. ඊළඟට ඒකේ අර්ථ දැක්වීම මම ඉදිරිපත් කළා. අපි අර්ථ දැක්වීම 4ක් විතර කතා කරලා තිනවා. ඒකෙන් දෙකක් මම අරගත්තා. මවක් හා සමාන හේයින්. ඇයි මවක් හා සමාන වීම කියලා කිව්වේ? මවක් විවිධ පුතුන් බිහි කරවයි, පෝෂණය කරවයි. උදාහරණයක් දීලා තියෙන අර නෙළුම් වාගේ දේවල් සඳහා දියාගල මුල් වන්නේ යම්සේද ඒ වගේම මේ මාතිකාවොත් නානාවිද ධර්මද අර්ථද උපදවයි. ඒවා නොනැසෙනසේ රකි. දැන් මේ தત્ත්වය තමයි අපි ඉදිරි ප්‍රකරණයන්ගේ දකින්නට හම්බ වෙන්නේ. කොහොමද මේවා ඒ ප්‍රකරණයේ ධර්ම විස්තර කිරීමේදී ඉදිරිපත් වෙලා තියෙන්නේ කියන එක. කුසල තිකේ අරගත්තා නම් කුසල ධම්මා කුසල ධම්මා අව්‍යාකෘතා ධම්මා කියලා තියෙන තැනදී හැම තැනකම විස්තර වෙලා තියෙන්නේ එහෙමයි. පළමුව කුසල පදේ විස්තර වෙලා ඊළඟට අකුසල පදේ විස්තර වෙලා ඊළඟට අව්‍යාකෘත පදයට අදාළ ධර්ම පෙළ ගැහෙන විදිහටනේ අපිට අහුවෙලා තියෙන්නේ. ඒ නිසා මේ මාතිකා කියන එක මේ ප්‍රකරණ ඔක්කොගෙම එනවා වගේ. එනවා. හරිද? එතකොට මේ විදිහට ඒ අර්ථ දෙකක් මම ඉදිරිපත් කළා. එත්වතු සරුසාර කරමින් ගලන දියැලක් මෙන් හේයින්. එයි මාතිකාවෝද අර්ථයන් වෙත ගලාගෙන යන බැවින් විවිධ පැතිකඩ වලින් ධර්මයේ දිහා බලලා ඒ ධර්මය වජ්ජවාදීව බෙදලා පෙන්වන ක්‍රමයක් නේ තියෙන්නේ. ඒ සඳහා මේ මාතිකා ණය ක්‍රමය අතිශය වැදගත්. ඒකේ වැදගත්කමත් පෙන්වුවා, අර්ථ දැක්වීමකුත් මම පෙන්වුවා. ඊළඟට මම මේක ඉදිරිපත් කරනවා දැන් අර මේක බෙදෙන විදිහ. අභිධම්ම මාතිකා කියලා සුත්තන්ත මාතිකා ආදී වශයෙන් බෙදෙන විදිහ මම පෙන්වලා දෙනවා. හැබැයි එතනදී මම රචනා විලාසය අතහැරලා මම අර මොනවද මේ සටහන් මොනවද රූප සටහන් විලාසයට යනවා. මොකද මට මම පුරුදු වෙලා තියෙන මේ විදිහට නිසා මොකද මට අර රචනා ලියන්න මම හරි අකමැතියි. ඒ නිසා මම මේ විදිහට ඒක ඉදිරිපත් කරනවා. හරි? මාතිකාව පහත අයුරින් බෙදා දැක්විය හැක කියලා මාතිකා අභිධම්ම මාතිකා සුත්තන්ත මාතිකා කියලා බෙදලා. ඉතින් මේවා ඔයගොල්ලන්ට පුරුදු රචනා විලාසය නම් රචනා විලාසයෙන් ලිව්වත් කමක් නැහැ. කොහොම හරි පිළිතුරු ලියවෙන්නටයි ඕනේ. එතකොට ඒක තික මාතිකා දුක මාතිකා විදිහට බෙදෙන්න වගත් සුත්තන්ත මාතිකාව හැම වෙලාවෙම දුක මාතිකාවක් බවත් ඒ ටික පෙන්වන්න ඕනේ. ඊළඟට මම මේක ඒකම මම පද ගානක් පෙන්වනවා. මොකද එහෙම නැත්නම් මට ආයෙ මේවා ලියලා පෙන්වන්න දෙපා. තික මාතිකාවේ මෙහිමයි කියලා මම ඒකට අකමැති නිසා මම මෙතනින්ම දාලා මෙහෙම ලියනවා. එතකොට මේකේ මාතිකා ගණන 22ක් තියෙනවා. මාතිකාවක පද 3ක් තියෙනවා. මුළු පද ගාන එහෙමනම් 66යි. ඒ ඔක්කොම ටික පරිච්ඡේද වශයෙන් එකයි. ඒ අනුව පරිච්ඡේද 15ටත් මම ගලපලා පෙන්නනවා. මේ වගේ ස්කෙච් එකක් හැබැයි මේ මෙහි මේවා අඳින්න ඉතින් එහෙම ඒවා ඔළුවේ තියෙන්නට ඕනේ. මේක මේ විදිහට ගලපුව හැකි කියලා ඔළුවේ තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් මෙහෙන් පටන් අරගෙන කොලේ ඉවර වෙනකොට ඔන්න ඉතින් ඊට පස්සේ අර මොනවදෝ ඊතල ගහනවා. එහෙම ගහලා ඉතින් දාපුවාම ප්‍රශ්න පත්‍රයේ බලන එක්කෙනාටත් ඒක අපහැදිලි. එහෙම නැතුව ඒ ස්කෙච් එක හරියට ඔළුවේ තියෙනවා නම් ඒකට අදාළ විදිහට ගානට කොලේ පිරෙන විදිහට ඊට හදලා ලියන්න පුළුවන්. ඒකයි අපි හැම වෙලාවෙම කියන්නේ ප්‍රශ්න මේ උත්තර ලියලා පුරුදු වෙලා තියන්න කියලා. හරිද? දැන් මෙතනදී මට මේ සටහන තුළ ඔක්කොම ටික තියෙනවනේ. ඩුප්ලිකේෂන් මොනවාක්වත් නැහැ. නමුත් අදාළ දත් ඔක්කොම තියෙනවා. තික මාතිකා 22යි, දුක මාතිකා 100යි, සුත්තන්ත දුක මාතිකා 42යි, මුළු දුක මාතිකා 164යි. මුළු පද ගණන 350යි. පරිච්ඡේද ගණන 15යි. මේ ඔක්කොම ධර්මතා ටික මම මෙතනින් කැටි කරලා පෙන්නුවා. හරිද? මෙහෙම ලිව්වම ලකුණු හම්බෙන්න ඕනේ. රචනා විලාසයම අවශ්‍ය නැහැ. මේ මම ඉදිරිපත් කරන විදිය හොඳේ. ඊළඟට දැන් මේක තාම අපි කිව්වේ නැහැ මොනවද මේ තික මාතිකා දුක මාතිකා කියලා. ඒකත් එතනම කියලා දැම්මම නම් ලේසි. පද 3ක් සහිත මාතිකාවෝ තික මාතිකා නමින්, පද 2ක් ඇති මාතිකාවෝ දුක මාතිකා නමින්. හරිද? දැන් මෙතනදිම තව මට එකක් අමතක වුණා මෙතන ලියා ගන්න. මේ එකම ලියන්න එපා දුක මාතිකාවල
බෙදෙන ක්‍රම දෙකක් තියෙනවානේ. ගොච්චක සහ දුක. අන්න ඒකත් මෙතන ලියන්නට ඕනේ. මේ එකම මේක යටින්ම ලිව්වා නම් හොඳයි. මගේ යටින් ඒක අතහැරිලා තියෙනවා. අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇති ධර්මතා කලාප ලෙසින් ගොනු කරලා ඇති පරිච්ඡේදය ගොච්චක කියලා කියනවා. මොකද්ද ගොච්චක කිව්වේ? අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇති ධර්මතා ටික එකට ගොනු කරපු තැන ගොච්චකයක් කියලා කිව්වා. අන්‍යෝන්‍ය සම්බන්ධයක් නැති අප්‍රකට ධර්ම හෝ එහෙම නැත්නම් වෙනස් ධර්ම එකට ගොනු කරලා තියෙන එක අපි කිව්වා දුක කියලා. උදාහරණයක් චුල්ලන්තර දුක, මහාන්තර දුක, පිට්ටි දුක ආදී වශයෙන්. ආයව තව කරලා නැහැ නේද? හරි ඒකේ මේ විදිහට එතන අරගන්නට ඕනේ. හරි. දැන් මුළු ලකුණු වලින් සෑහෙන ගාණක් ඇවිල්ලා තියෙන්නේ. තව මෙතෙන්ට අපි දැම්මේ නැත්නම් සප්පදේශ නිප්පදේශ කියන වචන දෙකක් ආව නම් ගොඩක් හරි. හරිද? ඒක මම දානවා මෙහෙම. අභිධම්ම මාතිකා තුළ බෙදා දක්වන්නේද පරමාර්ථ ධර්මයෝමය. එනම් චිත්ත 89යි, චෛතසික 52යි, රූප 28යි, නිර්වාණයයි. කොහොම 170යි. ඊළඟට මම කිව්වා සියලු පරමාර්ථ ධර්ම මාතිකාවට ඇතුළත් නම් ඒ නිප්පදේශ මාතිකාවක්. අන්න. එහෙම නැති එක සප්පදේශයි. එතකොට නිප්පදේශ තික මාතිකා 13යි, දුක මාතිකා 71යි. එච්චරයි. ඊළඟට සප්පදේශ ගැනත් ඒ විදිහට මම කිව්වා. සප්පදේශ තික මාතිකා 9යි, දුක 71යි. හරිනේ. දැන් මට තව වෙලා තිබුණොත් දැන් ඉතින් වෙලා විවර වෙන්න ඕනේ ඔය ටික ලියනකොට. තව වෙලා තිබුණොත් මම කුසල ත්‍රිකය අරගෙන විස්තර කරලා පෙන්නනවා. විස්තර කරනවා කියන්නේ මෙහෙමයි. කුසල ත්‍රිකය ඉදිරිපත් කරලා ඒකට එන අභිදේයාර්ථ ටික පෙන්නනවා. මෙන්න එක ත්‍රිකයක් මෙහෙමයි ආවේ කියලා එච්චරයි. ඒක වෙලා තිබුණොත් මම කරනවා. එහෙම කරනවා නම් මම ගොච්ච ටික ලියලා මෙතන නේ. මට ඒක අමතක වෙලා තිබුණා. අර ඒ වගේ දැන් විභාග වෙලාවෙදිත් ඔක අමතක වෙනවා. හරිද? ඊළඟට මම කළේ තික මාතිකා පළවෙනි තික මාතිකා වර්ග නෑ. මෙතන මම තවත් එකක් දීලා තියෙනවානේ. තික මාතිකා ටික කොහොම මොකද දැන් මෙතන මාතිකා 22 ලියන්න ගියොත් මට වෙලා නැහැ. ඔන්න දැන් හිර වෙන තැන් ළමයි වරද්ද ගන්න තැන්. දැන් යනවා මාතිකා 22 ලියන්න. මාතිකා 22 නම් ටිකෝ ලියන්න අමාරුයි විනාඩි 15 තුල. ඕක මතක් කරගෙන හරියට ගලපගෙන. ඒ නිසා ඒවට අත ගහන්න එපා. හැබැයි ඒක මට කෙටි කරලා මෙහිම දක්වත ඒකිනේ. තික මාතිකා 22 තියෙන්නේ කුසල ත්‍රිකයේ සිට සනිදස්සන ත්‍රිකයේ දක්වා. හරිනේ. දැන් ඒතර මේකට කවුරුත් නැහැ කියන්න බෑනේ. ඒ වගේම අභිධම්ම දුක මාතිකා 100 තියෙන්නේ හේතු දුකයේ සිට අරණ දුක දක්වා. මේක තව ඔයගොල්ලෝ කරලා නැතුව ඇති. මේ විදිහට. සුත්තන්ත දුක මාතිකා 42 තියෙන්නේ විඥාභාගිනෝ දුකේ ඉඳලා ඥාන දුකේ කයේ ඥාන දුක දක්වා. හරිනේ. මොකද අර 22 ලියන්න යන්න අත ගහන්න එපා. එහෙම අහලත් නැහැනේ මෙතන. පොදු මේ ජෙනරල් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගන්න ටික දැම්මනම් ඇති. හරිද? බැරි වෙලාවක්වත් කෙනෙකුට වෙලාව තිබිලා කුසල ත්‍රිකයට පද ගලපනවා නම් මේ විදිහට ගලපන්න. වෙලා තිබුණොත් නැත්නම් ඒව අතාරින්න කැලේ. කුසල ධම්මා කියන්නේ කුසල් සිත් 21යි තත් සම්පූර්ණ 38යි. අකුසල ධම්මා කියන්නේ අකුසල් සිත් 12යි තත් සම්පූර්ණ චෛතසික 27යි. අවබෑ කතා කියලා කිව්වොත් ඉතිරි සිත් 56යි තත් සම්පූර්ණ චෛතසික. දැන් මේ තත් සම්පූර්ණ චෛතසික කියනකොට කමා දැම්මට කමක් නැහැ. වෙලා විතුරු කරගන්න. රූප 28යි නිවනයි. ඊළඟට මට මේ ටික ලියනකොට මතක් වුණා අඩේ මේකට මම අරගන්නේ නික්කේප කාණ්ඩේ යට කතා කාණ්ඩේ නේද කියලා. මම ඒකත් එතන දැම්මා. හරි? දැන් මේ වගේ කාරණා මේකට ඍජුවම අදාළ නැහැනේ මෙතන ඍජුව ප්‍රශ්නේ අහලා තිබුණේ මාතිකා පරිච්ඡේදය ගැන කෙටි සටහනක් නේ. ඒ නිසා මට අර වෙලාව තිබුණොත් ලියන කැලේ තමයි මේ. අනිත් එක ප්‍රශ්නයක් සඳහා බය නැතුව විනාඩි 15 ගත කරන්න. හරි කලින් ලියලා ඉවරුණා වෙන වචන ලියන්න අදහස් හිතට එන්නේ නැtei කියලා තව විනාඩියක් අරගෙන තව පොඩ්ඩක් හිතලා බලන්න. හැබැයි බැරි නම් බොරුවට නිකන් එතන ටැග් ගහන්න එපා. ටක් ගාලා ඊළඟ ප්‍රශ්නෙට යන්න. මොකද ඊළඟ ප්‍රශ්නේ ලියන කොටත් සමහර විට මතක් වෙනවා පළවෙනි ප්‍රශ්නේට තව කෑල්ලක්. එහෙම වෙන්න තැනුත් තියෙනවා. හරිද?
දැන් මේ විදිහට උත්තරේ ගලපුවාම මේ ඔක්කොම ටික ලියන්න සමහර විට වෙලා නැති වෙයි. නමුත් යම් කිසි දෙයක් අපිට ගලපගත්ත හැකි නේද? දැන් මේ වෙනකොට ධම්මසංගණී ප්‍රකරණයේ මාතිකා නම් වූ පරිච්ඡේදය ගැන කෙටි හැඳින්වීමක් දැන් කරලා ඉවරයි නේ අපි. මේ වගේ පිළිතුරක් ආවනම් හරි කියලා මට හිතෙනවා. රූප සංග්‍රහය ඉගෙන ගන්න දුක ටික මේවට අයිති නෑ නේද සර්? රූප නෑනේ මේ මාතිකා දුක නෙමෙයිනේ. එතන කියන්නේ රූපය දෙකට බෙදෙන හැටිනේ. හරිද? ඒවා මේකට අදාළ මාතිකා නෙමෙයි. මේකේ මාතිකා පැහැදිලිව පද ගන්න මේ මාතිකා ගන්නට දීලා තියෙනවා. බලන්න ධම්මසංගණී ප්‍රකරණයේ 3 වෙනි පිටුවේ ඉඳලා 24 වෙනි පිටුව දක්වා මොනවද තියෙන්නේ කියලා. හරි. වෙන්නන්න දෙක පෙරලලා ඔයගොල්ලෝ බලලා නැද්ද ඒක? මට දැන් ගන්න පුළුවන්ද ඒක? හැමෝම ගාව පොත් නැතුවත් ඇති නේද? ඔමිට බලන්න මට ගන්න පුළුවන්ද කියලා මම බලමු. දෙක අරගන්නේ තාමත් මොනවද ගන්න ඕනේ මේක ගන්න ඕනේ මේක ගන්නට කොහොමද ගන්නෙ ඉදම්ම පිටක ධම්මසංගණී මාතිකාවල මාතිකා ටික ඔය තියෙන මාතිකා ටික දැන් මේ තියෙන බලන්නකො අපූර්වට පද ගන්නට ඒක දීලා තියෙනවනේ එතකොට මෙහෙම මාතිකා දීලා තියෙද්දී අර රූපකාණ්ඩේ මාතිකා මෙතන නෑනේ අන්නේ මේ බලන්න දෙවෙනි පිටුවේ ඉඳලා ඉස්සරහට අපූර්වට ඒ ටිකනේ විස්තර කරන් ඇවිල්ලා තියෙනවා. කොච්චක ටික මේ විදිහට ඔක්කොම ටික එනවනේ. දැන් බලන්න මේක කුසල ධම්මා වලින් පටන් අරගෙන පටන් ගත්තේ කුසල තිකයෙන්. ඊට පස්සේ දුක මේ මොනවද තික මාතිකා ටික කොහොම ඇවිල්ලා තික මාතිකා ඉවර වෙලා තියෙන සනිදස්සන ත්‍රිකයෙන් 22 වෙනි එක. ඊට පස්සේ හේතු ධම්ම පටන් අරගෙන මේ විදිහට ආවනේ හේතු ධම්ම කියන්නේ හේතු ගොච්චකය. මේ හේතු ගොච්චකේ හේතු ධර්ම වලින් කියන්නේ හේතු දුකයෙන් පටන් අරගත් එක ආවා. ඊට පස්සේ යා එහෙම ඇවිල්ලා ඉවර වුණේ කොහෙන්ද? අරණ දුකයෙන්. මේ සරණ දුකයෙන්. මේ තියෙන සරණා ධම්මා අරණා ධම්මා. ඒ කියන්නේ සරණ දුකය මේ. ඒතකොට පිටි දුක එකේ අවසාන එක සරණ දුක. ඒකෙන් තමයි අභිධම්ම මාතිකා ඉවර වුණේ. ඊට පස්සේ පටන් ගන්නේ සුත්තන්ත මාතිකාවේ තියෙන්නේ. ඒක විඥා භාගිනෝ වලින් පටන් අරගෙන ඒක යනවා අය ඥානං වෙනකම්. උත්තන්ත මාතිකා නිට්ඨිතා කියලා ගත්තේ එතනදී. මේ මාතිකා නිට්ඨිතා. එතකොට මෙතෙන්ට එනකම්ම මේ ඔක්කොම ටික මාතිකා. ඒක අපි අතාරින්න බෑ. මේක මගේ නෙමෙයි ඒක අරයාගේ කියලා අතාරින්න බෑ එහෙම. ඒ අනුව මෙතන අපි පොදුවේ කතා කරද්දී සුත්තන්ත මාතිකාවත් අරගන්නටම වෙනවා. දැන් මේ ප්‍රශ්නේ ගැන මොනවද තව සාකච්ඡා කරන්න තියෙන්නේ? නෑ වගේ. එහෙමනම් අපි යමු මම ඊට පස්සේ දැන් අනිත්ව තියෙන්නේ ඍජු ප්‍රශ්න. ඒවා විපාක ත්‍රිකේ නම් කොට එහි අභිදේයාර්ථ සහිතව විස්තර කරන්න ඒ වගේම ඍජු ප්‍රශ්න. අපි බලමු අනිත් කොටසෙන් එකක් අරගෙන. ධම්මසංගණී ප්‍රකරණයේ අන්තර්ගත වන ධර්ම කරුණු පිළිබඳව හැඳින්වීමක් කරන්න. දැන් මේ දෙවෙනි කොටස. මේ දෙවෙනි කොටසේදී ධම්මසංගණී ප්‍රකරණයේ අන්තර්ගත වන ධර්ම කරුණු පිළිබඳව හැඳින්වීමක් කරන්නේ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එක ධම්මසංගණී ප්‍රකරණයේ ප්‍රථම කාමාවචර කුසල් සිතේ උද්දේශය ඉනහැර දක්වන්න. තුන්වෙනි එක ඒවාපනක ධර්ම නම් කර ඒ පිළිබඳව විස්තරයක් කරන්න. හතරවෙනි එක කොට්ටාස වාරයේන පද දෙකක් දීලා ඒකේ තේරුම අහනවා. අන්තර්ගත වන ධර්ම වෙන වෙනම පැහැදිලි කරන්න කියලා. පහ රූපාවචර ප්‍රථම ධානය 16ක් අත්තුකේ ඉදිරිපත් කරන්න කියලා. අය ලෝකෝත්තර මාර්ගසිතර අදාළ වීසති මහානාය දෙන්න. පහ රූපකාණ්ඩේන ප්‍රකීර්ණක දුකයන් ඉදිරිපත් කොට ඉන්න දුකයක් විස්තර කරන්න. දැන් ඔන්න මේකෙන් ප්‍රශ්න පහක් තෝරගත යුතුයි. හරිනේ. එතකොට මේ ප්‍රශ්න ටික හරියට තෝරාගෙන ඒකේ පිළිවෙල හදාගෙන අර වගේ ලියන්න පටන් ගන්න ඕනේ. හැම ප්‍රශ්නයකටම ස්කෙච් එකක් හදා ගන්න ඕනේ. මේ විදිහටයි මම පිළිතුරු ගලපන්නේ කියලා. හරිනේ. දැන් එහෙනම් අපි මේකේ බලමු මේ ඊළඟට කොහෙද තියෙන්නේ කියලා. හරි. පළවෙනි ප්‍රශ්නේ. ධම්මසංගණී ප්‍රකරණේ මාතිකා නම් වූ පරිච්ඡේදය මාතිකා කියන එක අපි කළානේ.
ධම්මසංගණී ප්‍රකරණයේ අන්තර්ගත වෙන ධර්ම කරුණු පිළිබඳව හැඳින්වීමක් කරන්න. අපි මොනවද මේකට ලියන්නේ? මාතිකා මොනවද? ධම්මසංගණී ප්‍රකරණයේ අන්තර්ගත වෙන ධර්ම කරුණු. පරමාර්ථ ධර්ම ටික කියන්නේ කොටස් හතරකට බෙදලා කියන එක මාතිකා සහ පදභාජනී. මාතිකා සහ පදභාජනී ගැන විස්තර. ඔව්. ඊට පස්සේ තව මොනවද ලියන්නේ? පරමාර්ථ ධර්ම ටික කියන්නේ පදභාජනී ධම්මවත්තන වාරය, සංඝ වාරය, ශුන්්‍යත වාරය. දැන් ප්‍රශ්නේ අහුවේ මොකද්ද? ධම්මසංගණී ප්‍රකරණයේ අන්තර්ගත වන ධර්ම කරුණු පිළිබඳව හැඳින්වීමක් කරන්න. මේකට මම ලියවන ලියන්නේ මෙහෙමයි. මම ලියන්නේ ධම්මසංගණී ප්‍රකරණයේ අන්තර්ගත වන්නේ මාතිකා ණය යටතේ ධර්මතා පිරිසිඳ දැකීමට අවශ්‍ය මාතෘකා පද 350ක් සහ එතකොට 350 ආවේ කොහොමද කියලා තමයි යටින් එතනම දාලා තිබ්බා. එහෙම නැත්නම් මේක ආයෙ ලීලා ආයෙ පෙන්වන්න එපායි. හරි? ඊළඟට එතකොට මොනවද මම මෙතන කියන්නේ? මාතිකා ණය යටතේ ධර්මතා පිරිසිඳ දැකීමට අවශ්‍ය මාතෘකා පද 350ක් සහ මේ මාතිකා අතරින් පළමු ත්‍රික මාතිකාවට අදාළ කුසල අකුසල අව්‍යාකෘත ධර්මයන් ප්‍රභේදගත කර දැක්වීමට අදාළ ධර්මය තමයි මේ මුළු ධම්මසංගණිය තුලම තියෙන්නේ. මාතෘකා වශයෙන් පද තියලා තියෙනවා. ඊට පස්සේ ඒක ත්‍රික මාතිකාව අරගෙන ඒක මුළු ධම්මසංගණිය පුරාවටම විස්තර කරලා තියෙනවා. ඉතුරු මාතෘකා සඳහා චිත්ත විභක්ති, රූප විභක්ති, නික්කේප රාශි, අත්ෝද්ධාර යන 4 විභාගයන් දක්වන්නේ මේ කියන අන්තර්ගතයයි. හරිද? ওই ටික තමයි කියා ගන්නට ඕන උනේ මට. ඊළඟට මේ තියෙන ප්‍රධානම අන්තර්ගත වෙන කරුණු ටිකනේ. ඊළඟට සාමාන්‍යයෙන් මෙහෙම ප්‍රශ්නයක් ගොනු කරන්නේ සංඥාපණයෙන්. එතකොට ධම්මසංගණී සංඥාපණයෙන් අරගත්තාම එතන සංඥාපණයේ තියෙන මේ විදියට. දැන් මෙතනදී මම දැම්මේ මට හිතිච්ච අදහස. මේක තමයි ධම්මසංගණී තුල තියෙන්නේ. පොදුවේ කතා කරද්දී. හැබැයි සංඥාපණයේ මේක විශේෂයෙන් කියලා තියෙනවා මෙහෙම තැනකදී. හරි සංඥාපණයේ ඔයගොල්ලෝ පෙරලලා බැලුවොත් අර ධම්මසංගණී සංකේප කියලා තියෙන්නේ පිටුව 10යි 20යි 29 xxix කියන පිටුව පෙරලා ගන්නකො. ඒකේ ධම්මසංගණී සංකේප කියන තැන පෙරලා ගන්නකො. ඒක මට පෙන්වන්න විදියක් නැති වෙයි මං හිතන්නේ. තියෙනවා. මේ තියෙන්නේ ධම්මසංගණී සංකේප. මං අරගත්තා මෙතෙන්ට. xxix කියන පිටුවේ ඒක විස්තර කරලා තියෙන්නේ මෙහෙම. සප්ත ප්‍රකරණයන් අතුරෙන් පළමුවෙන් ධම්මසංගණී ප්‍රකරණයේ නමයි. ධම්මසංගණී යනු ධර්ම සංග්‍රහ යන අර්ථ ඇත්තේය. සුමංගල විලාසනයේ ධම්මසංග්‍රහයයි නම් කොට ඇත. මෙහිලා ඔන්න දැන් පටන් ගන්නවා උත්තරයක්. වේදනා සංඥා සංකාර විඥාන සංඛ්‍යාත චතුර්විධ නාමස්කන්ධ පර්යාපන්නවය චිත්තාංග වශයෙන් පිළිහියා ස්පර්ශාදී සපනස් ධර්මයෝය. පෙළෙහි නොයෙතුදු ඒවා පණක විසින් ගන්නාලද ඡන්දාදී නව ධර්මයෝයයි 50ක් පමණ වූ නාම ධර්මයෝද චතුර්විධ භූත රූපය තෙවිසි උපාදා රූපයයි සත්විසි වැදෑරුම් වූ භූතෝපාදාය රූපයෝද යන නාම රූප ධර්මයෝ සංග්‍රහිත වෙති. අන්න බලන්න. එතකොට මේ ධම්මසංගණිය මෙතන ඉදිරිපත් කරලා තියෙන්නේ මේ පරෝපන්නාසක හැටියට ගන්න 56 ඒවා පණක ටිකයි. ඊට අමතරව මොනවද චතුර්විධ භූත රූප කාණ්ඩයේ යටතේ චතුර්විධ භූත රූපය තෙවිසි උපාදා රූපයයි සත්විසි වැදෑරුම් වූ භූතෝපාදාය රූපයෝද යන නාම රූප ධර්මයෝ සංග්‍රහිත වෙති කියලානේ කියන්නේ. එතකොට ඒ ටික තමයි ධම්මසංගණී සංග්‍රහිත උනායි කියලා කියන්නේ. හැබැයි අපි බලු බැලමට අපිට තේරෙනවා මෙතන මේ කතා කරලා තියෙන්නේ පළවෙනි කුසල සිත ඉලක්ක කරගෙන. නැත්තම් කොහොම මෙතන අකුසල ධර්ම ටික කොහොම මෙතන අකුසල ඒවා පණක. ඡන්දාදී නව ධර්මයෝ විතරක් නෙමෙයිනේ. තවත් ඒවා පණක තිබුණානේ අකුසල පැත්තේ. ඒ නිසා නමුත් මේක සංඥාපනයේ දෙන ටිකනේ. හරි? එහෙමනම් ඒ ටිකත් ලිව්වට කමක් නැහැ. ඒක නිසා මම ලියනවා ධම්මසංගණී සංඥාපනයේහි දැක්වෙන පරිදි. හරිද? සංඥාපනයේ දැක්වෙන පරිදි පෙළෙහියා සපනස් නාම ධර්මයෝද පෙළෙහි නොදැක් වූ ඒවා පණකයෝ නවයක්ද
චතුර්විධ භූත රූපයෝද තෙවිසි උපාදා රූපයෝද යන 65ක් වූ නාම ධර්මද 27ක් වූ රූප ධර්මද වෙති. හරිද? විතර නාම රූප ධර්මයෝ විතරයිනේ සංග්‍රහ වෙනවා කියලා ධම්මසංගණිය කිව්වේ. නිර්වාණය ගැන නිර්වචන දීලා නැහැනේ ධම්මසංගණිය තුල. එතකොට මෙහි පෙළෙහියා සපනස් ධර්ම හා ඒවා පනක 9 ලෙස දක්වන්නේ පළමු කුසල සිත සලකාගෙන ඒ පරෝපන්නාසක ධර්ම කියලා එක අරන් තියෙන මේ විදිහට මම ඒකත් එතන ලියලා තිබ්බා. අකුසල ධර්මද ඉහතනයි යටතේම අන්තර්ගතය කියලා මම ඒකත් එතන තිබ්බා. එතකොට මේ ටික මම ලිව්වේ සංඥාපනයේට ඉලක්ක කරලා. මොකද ගොඩක් වෙලාවට අපේ අත්දැකීම තමයි ඔය පළවෙනි ප්‍රශ්නේ ඉලක්ක කරන්නේම සංඥාපනයේ. එහෙමනම් සංඥාපනයේ අතහැරලා මේකට උත්තර ලියන එක සාර්ථක මදි. ඒ නිසායි මම සංඥාපනයෙන් ඒ කැලේ හිමම දැම්මේ. හරිද? එතකොට ඒ සංග්‍රහිත ටික සංඥාපනයේට අමතර කෙලින්ම කියනවනේ ආ සංග්‍රහිත වෙන්නේ මේ ටික කියලා. එහෙනම් ඒ ටික මම එහෙමම දැම්මා. තව මොනවද අපිට මේකට ලියන්න පුළුවන්? හිතන්න බලන්න. දැන් ඔන්න මම ලිව්වේ මොනවද? මාතිකා ටික තියෙනවා කියලා ලිව්වා. ඊට පස්සේ ඒකේ කුසල තිකේට අදාළ ටික කුසල ධම්මා අව්‍යාකත ධම්මා කියන ටික මුළු පොත පුරාම දිහිලා තියෙනවා. ඊළඟට ඒක කාණ්ඩ හතරක් කියලා කිව්වා. චිත්ත විභක්ති, රූප විභක්ති, නික්කේප රාශි, අත්තෝද්්වාර කියන කාණ්ඩ හතර තියෙනවා. දැන් අහන්නේ ප්‍රශ්නේ ධම්මසංගණී ප්‍රකරණයේ අන්තර්ගත වෙන ධර්ම කරුණු පිළිබඳව හැඳිනීමක්. එතකොට තව ධර්ම කරුණු යටතේ අපි මොනවද කියන්නේ? අද භාජනය. ඒකෙදි මොනවද අපිට කියන්න පුළුවන්? පද භාජනයට කියලා මොනවද අපි එතන ඉදිරිපත් කරන්නේ? විනාඩි 15යි මොනවද කියන්නේ? ධම්ම බවත්තාන වාරය, සංග්‍රහ වාරය, ශුන්්‍යත වාරය. පොඩ්ඩක් ඉන්නකෝ. දැන් බලන්නකෝ මේකේ දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. කොතනද ඒක තිබුණේ? මේකේ දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද තිබුණේ? මේකේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ධම්මසංගණී ප්‍රකරණයේ එන ප්‍රථම කාමාවචර කුසල් සිතේ ಉದ್ದೇಶය ගෙනහැර දක්වන්න. තුන්වෙනි එක ඒවා පනක ධර්ම නම් කර ඒ පිළිබඳ විස්තරයක් කරන්න. දැන් එතකොට බැරි වෙලාවකත් මම තෝරාගත්තා නම් දෙවෙනි හා තුන්වෙනි ප්‍රශ්න වලට උත්තර ලියනවා කියලා. එහෙනම් මගේ අතේ රෙපිටිෂන් එකක් වෙනව නේද? හරිනේ. අන්න ඒකයි මම කියන්නේ ප්‍රශ්න පත්‍රයේ කියවල ඕනේ උත්තර ලියන්න. හදිස්සියේ දැන් ඔබට සැකයක් ඇති වුණා නම් හරි ඉතින් මේකත් පළවෙනි ප්‍රශ්නෙට අඩංගුනේ කියලා. එහෙමනම් ඒක කෙලින් මෙතන ලියන්න. ඒක රිපීට් කරන්න කාලය ගත කරනවට වඩා ධම්මවවත්තාන වාරයේ අඩංගු කරුණු ආදිය දෙවෙනි ප්‍රශ්න පිළිතුරු යටතේ දක්වමි කියලා වරහන් වහන්න. එතකොට පළවෙනි එකට උත්තරට ලකුණු දානකොට එයාට සිද්ධ වෙනවා මේකට එහෙනම් දෙවෙනි ප්‍රශ්නටත් මට අත ගහන්න වෙනවා කියලා. එහෙම යනවා මිසක් රිපීට් කරන්න යන්න එපා. මේ ප්‍රශ්නේ නැවත ලියන්න යන්න එපා. ඒක හැකිතා කාලය ඉතුරු කරගෙන විභාගයට උත්තර ලියන්න. හරිද? දැන් එතකොට දැන් අපි මේ ටික ලිව්වා ඊට පස්සේ මේ ටික ලිව්වා. ධම්මසංගණී නික්කේ මම මේක ඕගලන්ට පෙන්වන්න විතරයි මේ ස්ලයිඩ් එක දැම්මේ. දැන් මේ ටික තමයි මට ලියන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තව මොන හරි එකතු කරන්න දෙයක් ආවනම් ඒක ඊට අනුරූපව එකතු කරන්න. නමුත් මේ ටික හරියට ගලපගෙන ලිව්වා නම් අර කියන විදිහට ධර්ම අන්තර්ගත වෙන කරුණු ඔච්චරයි. අන්තර්ගත වෙන කරුණුනේ අහන්නේ ඒක ඉදිරිපත් කරන පිළිවෙල නෙමෙයිනේ. මෙන්න මේ දෙන්න මේ ධර්ම ටික තමයි අන්තර්ගත වෙන්නේ. හරිනේ මෙන්න සංඥාපනයට අනුව එහෙම නැත්නම් මෙන්න පොදුවේ කතා කරනවා නම් මෙන්න මේ ටික තමයි තියෙන්නේ. මේන් එහා කරුණක් දීලා නැහැ. හරිනේ. හොඳයි. දැන් ගොඩක් වෙලාවට මම දැක්කා දැන් පසුගිය මේ වාරයේත් අර පළවෙනි වසරේ එහෙම උත්තර ලියද්දි කාමාවචර සිත් 54ම ලියපු ළමයි හිටියා. කවුද දෙයියනේ එහෙම ප්‍රශ්න අහන්නේ? ඒකට Taman තේරුම් ගන්න ඕනේ ප්‍රශ්නේ මේකයි අහන්නේ. ඒකට උත්තර ටික මේ විදිහට ගලප ගන්න එච්චරයි. දැන් සංඥාපනේ එන මේ විදිහටම මේක මෙහෙම දැම්මහම ආයේ ලකුණු නොදී ඉන්න බෑ. අනිවාර්යෙන් දෙන්න වෙනවා සහ පිළිතුරු බලන එක්කෙනා දන්නවා මෙයාට සංඥාපනේ කටපාඩම් කියලා. මේ විදිහට එක ගලප ගන්න. මොන හරි ප්‍රශ්න තියෙනවද ඒකේ? මම ලිව්වනම් ලියන්න ඔච්චරයි. හරි. දැන් ඊළඟට නික්කේප රාශි අත්ද්වාර ගැන ඒක
පොඩ්ඩක්වත් කියන්න අවශ්‍ය නැද්ද මෙහෙමයි කියලා? මටත් මේ ප්‍රශ්නේ ආවා. ඒක ලිව්වා නම් එක අතකට හොඳයි. දැන් ඒක තීරණය කරන්නේ මම මට ඉතුරු වෙන වෙලාව මත. දැන් මෙතන මේ ටික ලියා ගන්න නම් මට විනාඩි 15ක් යන්නේ නැහැ. හරි? ගලප ගන්න විනාඩි 2-3ක් කියයි. ඊට පස්සේ මට මේක ලියා ගන්න ඊතරම් වෙලා යන්නේ නැහැ. ඒ අනුව නික්කේප කාණ්ඩයේ මට කිව්වට කමක් නැහැ. නික්කේප කාණ්ඩය තුල මේ වගේ විස්තරයක් තියෙනවා කියලා. සහ අට කතා කාණ්ඩයේ පොඩි හැඳි මම ඒක මෙතන නම විතරනේ මම මෙතන දීලා තියෙන්නේ. ඒකට වඩා තව මේ දෙකේ චුට්ටි විස්තරයක් ආවනම් හොඳයි කියලා හිතෙනවා. මොකද වෙලාව තියෙනවා තව අපිට. හරි? මේ විදිහට උත්තරේ ගැලපුවට කමක් නැහැ. හරි. දැන් දෙවෙනි ප්‍රශ්නෙට යම් බලන්න. කොහොම හරි මම ඔයගොල්ලන්ට කියන්නේ මේ පළවෙනි ප්‍රශ්නේ ලියාගෙන යනකොට විනාඩි 15 හරි 18 හරි තමන් හිතපු ගාන පැන්නා නම් එතනින් එහාට ඔබ එක විනාඩියක් හරි එම ප්‍රශ්නයටම ගත කළොත් මතක තියාගන්න ඔබට වැඩිපුර ලකුණු හම්බ වෙන්නේ කියන්නේ ඔබට පාඩුයි ඒක මොකද දන්නවද කාලයට අනුරූපව ලකුණු හම්බෙන්නේ නැහැ ඔබට ඔබ ඒ කාලය දෙවෙනි ප්‍රශ්නෙට යෙදුවා නම් දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි විනාඩි 5 තුල ඔබට ලකුණු අපි හිතමුකෝ ලකුණු 15ක් 20ක් ලැබුණා කියලා. නමුත් අර පළවෙනි ප්‍රශ්නේ වලිගේ කෑල්ල ලියන්න ගිහිල්ලා ඔබට ඒ තරම් ලකුණු එකව කරගන්න බෑ. එයි අපි හැම වෙලාවකම අර ප්‍රශ්නෙට පිළිතුරු දෙන මුල විනාඩි 5 6 7 8 තුල තමයි උපරිම ලකුණු මේ වැඩිපුර ලකුණු ප්‍රමාණය ක්‍රැස් කරලා තියෙන්නේ. වලිගේ හරියට යද්දී අපි අර එකතු කර මේ අමතක වෙච්ච කෑලි එකතු කරනවා මිසක් අර මුල හරියේදී වගේ මොනවද ඒකට කියනවා ආන්තික ණයද මොකක්ද කියනවා නේද මේ කොමර්ස් වල අර පළවෙනි වතුර උගුර මොනකොට වැඩි මොනවාද වැඩි ලාභයක් ලැබෙනවා වැඩි සැටිස්ෆැක්ෂන් එකක් එනවා නමුත් 10 වෙනි 12 වෙනි වතුර උගුර ගිලිනකොට ඒ සැටිස්ෆැක්ෂන් එක නැහැනේ ඊළඟට කොයි වෙලේද වතුර බොන එක නවත්තන්නේ කියලා නේ හිතෙන්නේ නේද අර ඒ වගේ අපි ලකුණු රැස් කරනකොට මුල විනාඩි කිහිපේ පට ගාලා වැඩිපුර ලකුණු වෙනවා මොකද ඒ ලියන හැම එකක්ම අපිට ටට්ටක් ගාලා වැදගත් වෙන ඒවා අන්තිමේ වලිගෙට එක්කව කරන තැන්වලදී ඒකට අපි කාලය වැඩිපුර ගත කළයි කියනකොට ඒ කාලය දෙවෙනි ප්‍රශ්නෙට යෙදුවා නම් එතනදී අපිට වැඩිපුර ලකුණු ටිකක් එනවා මුළු ප්‍රශ්න ටික ලියලා ඉවර වෙනාට පස්සේ තව වෙලා විතුරු නම් අන්න නැගිටලා යන්න එපා අන්න නැවත මුලින් ඉඳලා රිවිව් කරගෙන අර කැටයම් ටික දාන්න කැටයම් දාන්නේ මුල ස්කෙච් එක හැදුවට පස්සේනේ කැටයම් වලින් කරන්නේ ලස්සන වෙන එක විතරනේ ඒ ලස්සන වැඩ ටික අන්තිමට කරන්න අර මූලික දත්ත ටික එකතු කරන එක මුලට කරගෙන යන්න හරි දැන් එන අපි දෙවෙනි එකත් අරගෙන බලමු ධම්මසංගණී ප්‍රකරණය ප්‍රථම කාමාවචර කුසල් සිතේ ಉದ್ದೇಶය ගැන හැර දක්වන්න. ඉතින් මේක කෙලින්ම කටපාඩමන්නේ මේ අහලා තියෙන්නේ. සිංහල පැත්තෙන් හරි ඉංග්‍රීසි පැත්තෙන් හරි මේ මොනවද පාලි පැත්තෙන් හරි. හරි? ඉතින් ඒක කෙලින්ම ඩෝන් ගාලා අතාරින්නකෝ. ඉතින් ඒකට නම් මට වෙන උත්තර නෑ දෙන්න. ධම්මසංගණී ප්‍රකරණේන ප්‍රථම කාමාවචර කුසල් සිතේ ಉದ್ದೇಶය ගැන හැර දක්වන්න. වෙන්නේ මේ ටික ලියන්න ඕනේ. ඉතින් කටපාඩම තියෙන්න ඕනේ. මේක කටපාඩම් කරන්න අර අපි දීපු පදනමේ යනවා නම් අය ඒක කොහොමද ඉස්සල්ලාම පස්ස පංචකය ඊට පස්සේ කොහොමද ඉන්නේ ධානාංග පංචකය ඒ විදිහට අර ඒ ටික මතක තියෙනවා නම් ඒ පිළිවෙලට මේ හදාගෙන ඉන්න එකයි තියෙන්නේ. එතකොට ಉದ್ದೇಶය ගැන හැර දක්වන්න. ඉතින් මේක ගැන හැර දක්වනකොට මේ විදිහට මේ ටික ලියලා ඉතින් මේ විදිහට ලියනවත් එක්ක මේ මේ තනි ඡේදයක ලියනවට වඩා මම කැමති මේක අර පස්ස පංචකය අර මේ කියලා ලියන් ඉන්නේ. මොකද දන්නවද? අපිට දැන් සමහරවිට පස්ස පංචකය ලියන්න ගියාම ඕකේ 4යි මතක තියෙන්නේ. ඒතකොට පස්වෙනි එක මතක නැහැනේ. එතකොට අර ඒ පස්ස පංචකය ඉස්සලා ලිව්වා. ඊට පස්සේ ඊළඟ රූලක් කරලා ඊළඟ එක ලිව්වා. රූලක් කරලා ඊළඟ එක ලිව්වා. ඔය විදිහට ලියන් ආවනම් අපිට එතකොට ඔක්කොම ධර්මතා ටිකක් ගොනු කරන්න පුළුවන්. එකක් අමතකුණයි කියලා කාකපාදක ගහලා ලියන්න ඕනේ නැහැ. ඒක ලියන්න අපිට ඉඩක් තියෙනවා. බලන එක්කෙනාටත් පිරිසිදුයි පැහැදිලි. අර ඒ විදිහට යනවා නම් හොඳයි. එතකොට Tamanට තේරෙනවා මෙතනදී 5ක් ඉන්න ඕනේ. අන්න 5 ආවේ නැහැ 4යි. හරි ඒක මම පස්සේ මතක් කරලා ලියන්න. ඊට පස්සේ ආයතනෙ ඉන්න ඕනේ 8ක්. එහෙම නැත්නම් එතනත් ඉන්න ඕනේ මෙච්චරක්. හරි? ඒත් ඉන්ද්‍රිය බැලුවොත් එතන 8ක් ඉන්න ඕනේ. ආද 8 ඇවිල්ලා නැහැ. හරි එතකොට අන්න ඒ වගේ. එතකොට කෙලින්ම ફોකස් වෙනවා ඔයාගේ ඔයගොල්ලෝ හිතන තැන. එහෙම නැත්නම් ඔහේ හිතන්නේ අයියෝ තාම මෙතන 65ක් ආවේ නැහැනේ 3ක් අඩුයිනේ. කොහෙද 3 කියලා මේක ASCII හොයන්න ගියොත් එහෙම හම්බ වෙන්නේ එහෙම ඔළුවට එන්නේ නැහැ. නමුත් අර විදිහට ලියන්න පුරුදු වුණා නම්
එතකොට කෙලින්ම අහු වෙනවා නෑ. මේ ඔක්කොම ටික හරි. එහෙනම් මෙන්න මෙතනයි එකේ කඩු වෙලා ඉන්නේ. කවුද ඒක කියලා හොයාගන්න පුළුවන් වෙනවා. ඒ විදිහට පුරුදු වෙන්න. මෙහෙම මේ ඡේදලියන මම නම් එහෙම ඡේදලියන්න මම පුරුදු වෙලත් නැහැ. මේ මට නම් ඒක හරිම කරදරකාරී වැඩක් කොහොම ලියන එක. හරි? ඊළඟට දැන් මෙහෙම ලියලා ධම්මුද්දේශ වගේ ඒවා කරන්න ඕන නම් එතකොට මෙහෙම ලියන අයට මෙහෙම පෙන්නත හැකි ධම්මුද්දේශේ වගේ ඒවා මේකේ පුච්චාවක් තියෙනවා කියලා කියන්න ඕනේ. එතකොට සමේ නිද්දේශයයි ධම්මුද්දේශයයි අප්පනාවයි තියෙනවා කියලා ලියන්න ඕනේ. හරි? ඒ ටිකක් මේකට එකහුව වෙන්න ඕනේ. ඒක රචනා විලාසයේදී හරි එහෙම නැත්නම් Tamanට පහසු කැමති විදිහකට ලියන්න කොහොම හරි ලියවෙන්න ඕනේ. මේක අනුපරිච්ඡේද 4ක් තියෙනවා කියලා. මොනවද අනුපරිච්ඡේද 4? පුච්චාවයි, සමේ නිද්දේශයයි, ධම්මුද්දේශයයි, අප්පනාවයි. ඒ හතර තියෙනවා කියලා මේක ලියවෙන්නට ඕනේ. මොකද මේ උද්දේශය ගැන හර දක්වන්නනේ තියෙන්නේ. ඒතර උද්දේශයට අදාළ ඒ කරුණු ටික කියවෙන්න ඕනේ. ඒවාපනක් කියන්න ඕනේ. ඒවාපනක ඕනේ නැහැ. මොකද තුන්වෙනි ප්‍රශ්නේ අහලා තියෙන ඒවාපනක ගැන. ඒතකොට මෙතනදී ඒවාපනක ලියන්න ගියොත් දැන් මෙතන අප්පනාව කියලා ලියන්න ඒක හරි. හරි? මොකද තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ ඒවාපනක ගැන. එතකොට ඔය තුන්වෙනි ප්‍රශ්නේ ඔයගොල්ලන් ඉලක්ක කරලා තියෙනවා නම් එහෙම ඒක නැවත රිපීට් වීමක් වෙනවනේ එතකොට. එහෙම තැනකදී සැකක් තියෙනවා නම් මෙතෙන් පොඩි ඉරක් ගහලා හරි ඒ තැන කියන්න මේ ඒවාපනක ගැනයි කියලා අනිත් වගේ මේ සඳහනක් ගන්න. මොකද මේ වචනත් වැදගත් වෙනවා. දැන් පළවෙනි ප්‍රශ්නේ ලියද්දි පරෝපන්නාසක කියන වචනේ. හරි? අර ඒ වගේ ඒවට අනුරූප වෙච්ච අනුගත වෙච්ච වචන තියෙනවනේ ඒවා වැදගත්. ඒ නිසා එහෙම එකක් කොහේ හරි ඔය ඉල්ලලා තිබ්බට කමක් නැහැ. සුදුසු තැනකට ඊතලයක් ගහලා හරි කමක් නැහැ. පෙන්නලා දුන්නා නම් හොඳයි. ඇයි මේ උද්දේශයේදී මේ සමය නිर्देशය කියලා ආවේ? මොකක්ද ඒකට අදහස? ඒ අමතර කතාවක් මම කියන්නේ ඒක පිළිතුරට අවශ්‍ය නැහැ. ඒ චිත්ත ඇති වෙන වේලාව. කාලේ. ඔව් හරි. ඒක එතකොට ඇයි සමය දැන් මේ උද්දේශයනේ කියන්නේ දැන් මේක තමයි ධම්මුද්දේශය. එහෙනම් මෙතන සමය උද්දේශය කියන තු නිर्देशය ආවේ. ඒක ධම්මුද්දේශ සමය උද්දේශය කියන තිබ්බනේ. මම මේක දවසක් කියලා දුන්නා ඔයගොල්ලන්ට. ඒ කුසලයේ විස්තර වෙන හින්දා. ඒ සිතට අදාළ කාලයේ සිට මේ දක්වා එතන කුසලයේ විස්තර වෙලා නැහැ. කුසල නමුත් ඒ ඡේදය තුල විස්තර වෙනවා විස්තර වෙනවා ඊට අදාළ කාලය සහ මේ කියන කුසල ධර්ම ඇතිවීමට අවශ්‍ය පසුබිම මෙතන විස්තර කරලා දෙනවා. ඒක දීර්ඝව මෙතන විස්තර වෙලා තියෙන නිසා ඒකට නැවත තවදුරටත් අතුරු නිर्देश සපයන්න හැකියාවක් නැහැ. සියල්ල මෙතන කියලා තියෙනවා. දැන් අපි ගත්තොත් පස්සෝ හෝති කියලා කිව්වහම පස්සේ කියන්නේ මොකක්ද කියලා නිर्देशය යටතේ කියලා දෙන්න වෙනවා. හරිද? නමුත් මේ කියන උඩ කොටසේ සමය නිर्देशයේ තියෙන ටික නැවත මේක උපමාත්‍රිකා යටතේ නැවත බෙදා දැක්වීමක් සිදු නොවන නිසා මේක නිर्देशයම තමයි උද්දේශයක් නෙමෙයි. උද්දේශයක් නම් ඊට අනුරූප නිर्देशය පල්ලෙහින් පෙන්වන්න ඕනේ. නමුත් මෙතනදී මේක නිर्देशය හැටියටමයි ආවිල්ලා තියෙන්නේ. මොකද ඒක තවදුරටත් විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඒ සියලු විස්තරේ මෙතන තියෙන නිසා. එහෙම ලියුවොත් ඒක අට කතාවක් වෙනවා මිසක් නිर्देशයක් වෙන්නේ නැහැ. ඒක අතුරු කැලලක්. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට එතකොට මේක කෙලින්ම ඍජු ප්‍රශ්නයක්. කෙලින්ම උත්තර ටික ලියලා මේ විදිහට හතර නම් කළා නම් ඒ ඇති මං හිතන්නේ. හරිනේ. අපි තුන්වෙනි ප්‍රශ්නේ බලමු. තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ ඒවාපනක ධර්ම නම් කර ඒ පිළිබඳව විස්තරයක් කරන්න කියලා. එතකොට ඒවාපනක දැන් මෙතන පොදුවේ අහන්නේ. ඒවාපනක නම් කර ඒ පිළිබඳව විස්තරයක් කරන්න. එහෙනම් ඒවාපනක ඔක්කොම ටික නම් කරන්න ඕනේ. එතකොට කුසල පක්ෂයේ 9යි අකුසල පක්ෂයේ 10යි ඔක්කොම තියෙනවා 19ක්. ඒකෙන් ධර්මතාව වශයෙන් ගත්තාම 16යි. සර් ඒවාපනක කියන්නේ මොකද්ද මට මුල හරි සම්බන්ධ වුණේ නැන්ද හම්බුන්නේ නැහැ සර්. ඉන්සට් එකක් එක පැහැදිලි කරනවා මට. දැන් මෙතන ප්‍රශ්නේ අහන්නේ ඒවාපනක නම් කර. හරි ඔන්න දැන් නම් කළා. හරිද? ඒ නම් කරපුවාම ඊළඟට විස්තරය කරන්න කියන අපි ඊළඟට විස්තරය කරනවා. ඕන දැන් නම් කරලා ඉවරයි.
එතකොට මෙතන මම කිව්වා දැන් මේ ඒවාපනක එහෙම අරගනිද්දි. එහෙම නැත්නම් ධම්ම පවත්තාන වාරේ එහෙම අරගනිද්දි එතන වැදගත් වචනේ තමයි මේ අගහිත ගහන කියන වචනේ. ඒකින් තමයි මම ඒකත් දාලා අරගත්තා. අගහිත ගහන ධර්ම ලෙස මෙතන ධර්මතා 16ක් විතරයි තියෙන්නේ. හරිද? දැන් මේවර රචනා විලාසයට යන්නේ නැතුව මෙහෙම යන එක තමයි මම නම් වඩා කැමති. හරි එතකොට මට මොකද දන්නවද ලේසි? අර කොමන් මෙතන තියෙනවනේ ඡන්දාදිමොක්ඛ මානසිකාර. මේ තුන මට කෙලින්ම එහෙම සංගලවාර හනක් දාලා පෙන්වන්න පුළුවන් මේ ටික පොදුයි කියලා. එහෙම වුණාම මේ 16 කෙලින්ම පේනවා. හරිනේ. අර ඒ වගේ කෙටි ක්‍රම තියෙනවා. එහෙම නැත්නම් ඉතින් මම ආයෙ ලියන්න එපා. ඡන්දාදිමොක්ඛ මානසිකාරය යන ඒවා කුසල පක්ෂේද අකුසල පක්ෂේද යෙදී යති හේයින් ඒවා ඉවත් කළ විට 16ක් ලැබෝ. ඔය ටික ලියනවට වඩා සංගලවාර හනක් ගාලා ඉතලයක් ගහලා පෙන්වනවා වැඩි ලේසියි මම. හරි. ඊට පස්සේ දැන් ඔන්න අපි නම් මෙතන කියන්නේ මේ ඒවාපනක නම් කර ඒ පිළිබඳ විස්තරයක් කරන්න. ඔන්න දැන් නම් කරලා ඉවරයි. දැන් විස්තරයක් කරන්න කියන්නේ. දැන් විස්තරයක් කරන්න ඕනේ මේ ඡන්දාදිමොක්ඛ මනසිකාර තත්ත්‍ර මච්චිතා කියන චෛතසික ධර්ම ගැනද ඒවාපනක ගැනද? ප්‍රශ්නේ අහන්නේ ඒවාපනකනේ. එහෙනම් ඒවාපනකට අදාළව උත්තර දෙන්න. හරි? කොහොමද උත්තර දෙන්නේ? ඒවාපන තස්මින් සම දැන් මම මේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ හදන්නේ. ඒවාපන තස්මින් සමේ අඤ්ඤේපියත් පටිච්චසමුප්පන්න අරූපණ ධම්ම ඉම ධම්මා කුසල ධම්මා. හරි දැන් මෙතන කුසල ධම්මා කියලා කිව්වේ මම මේක පළවෙනි ඡේදයෙන් ගලවපු නිසා. අකුසල සිතක් ගත්තා නම් ඒක අකුසල ධම්මා, අව්‍යාකතක් සිතක් ගත්තා නම් ඒක අව්‍යාකතා ධම්මා. හරිනේ? අන්න දැන් මම පොදුවේ උත්තර දෙන්නේ ඒවාපනක දිහා හිතේ තියාගෙන. හරිනේ? එතකොට දැන් මම මේ ඡේද මම මේක එහෙම ලියලා මම කිව්වා. දැන් මේ ඔක්කොම පාඩම් නැත්තම් ඔයගලන්ට මේ පොඩි සම්‍යක් ප්‍රයෝගයක් යොදන්න ඕනේ. එතකොට කියනවා ඒවාපන තස්මින් සමේ ආදී වශයෙන් දක්වා ඇති ඡේදයට අනුව. අන්න එතකොට එහෙම කිව්වනම් හරි මේ මුළු ඔක්කොම මතක නැත්තම්. හරි? දැන් මම කියන්න යන්නේ ඒවාපන තස්මින් සමේ අඤ්ඤේපියත් පටිච්චසමුප්පන්න ආරූපණෝ ධම්මා ඉමේ ධම්මා කුසලා යනාදී ලෙස උද්දේශය හා නිද්දේශය අවසානයේදී දක්වන ඡේදයෙන් ඒවාපන ධර්මයන්ගේ යෙදීම පෙන්වයි. මේවාද උක්ත සිත හටගන්න උක්ත කියලා කිව්වේ දැන් අපි කුසල සිතක් ගත්තා නම් ඒ කුසල සිත. හරි? උක්ත සිත හටගන්න අවස්ථාවේදීම හටගන්නා සහජාත ධර්මම වෙති. මම මේ ඒවාපනක් ගැනයි කතා කරන්නේ. එතකොට ඒවත් අර කියන ධම්මුද්දේශ වාරයේ පෙන්නපු මේ පෙළෙහි ආ ධර්ම ටික හටගන්න වෙලාවෙම හටගන්න සහජාත ධර්මමයි. පෙළෙහි ප්‍රභේදගත කර පෙන්නූ පරෝපන්නාසක ධර්මයන්. දැන් මේ පරෝපන්නාසක වචනේ මට වැදගත්. ඒ නිසා මේ වැදගත් ඒවා මම එහෙම දානවා. පෙළෙහි ප්‍රභේදගත කර පෙන්නූ නිකම්ම ධර්ම කියන්නේ නැතුව මම මේ පරෝපන්නාසක කියන වචනේ දෙන්ට දාලාම දානවා. හරි? පරෝපන්නාසක ධර්මයන්ට අමතරව එකී සමයට අදාළවම පහළවන වෙනත් ධර්මයෝය. මෙතන මම සමය කියලා කිව්වේ සමය නිर्देशය ඉලක්ක කරලා. පහළවන වෙනත් ධර්මයෝය. ඇයි? අර මුල ටික පෙළෙහි ආ ධර්ම කියලානේ. පෙළෙහි ආ චිත්තාංග ධර්ම කියලානේ ගන්නෙ. ඒ පෙළෙහි ආ චිත්තාංග ධර්ම වලට අමතරව ඇතිවනේවනේ ඒවාපනක කියන්නේ. හරි? මේ ධර්මයෝද පටිච්ච සමුප්පන්නවම පහළ වෙයි. ඇයි? අඤ්ඤේපියත්ති පටිච්ච සමුප්පන්න ආරූපිනෝ ධම්මෝ. එහෙම නැතුව මේක මේ අර ටික පටිච්ච සමුප්පන්නව ඇවිල්ලා මේ ටික පිටින් ආව එහෙම නෙමෙයි. මේවත් පටිච්ච සමුප්පන්නවමයි ආවේ. මේ සියල්ලද චෛතසික සංඛ්‍යාත නාම ධර්ම මාන අතර. ඇයි එහෙම කිව්වේ? අරූපිනෝ ධම්මා මේ. ඒ ඡේදයේ හැම වචනයකම වැදගත්කමක් තියෙනවා. ඒවාපන තස්මින් සමේ අඤ්ඤේපියත්ති පටිච්ච සමුප්පන්න අරූපිනෝ ධම්මා. අන්න අරූපී කියන වචනේත් මට වැදගත්. මම ඒකත් ලිව්වා. පටිච්ච සමුප්පන්නේ පහල වෙනවා. එහෙම චෛතසික සංඛ්‍යාත නාම ධර්මම වන අතර කුසලාදී ಜಾති ભેදයද ගනි. ඇයි? ඉමේ ධම්මා කුසලා. හරි? එහෙමනම් මේ කියන ඒවාපනකත් කුසලයි. මේ කුසල සිතේදී. අකුසලයි අකුසල සිතේදී. හරි? එහෙමනම් ඒ ටිකත් කුසල කාණ්ඩයට අයිති. ඒ අනුව මම මෙතන ලිව්වා මේ සියල්ලද චෛතසික සංඛ්‍යාත නාම ධර්මම වන අතර කුසලාදී ಜಾති ભેදයද ගනි. මම මේක පොදුවේ බලලා උත්තරේ ලියපු නිසා මම කෙලින්ම කියන්නේ නැහැ කුසල විතරක් කියලා කියන්නේ නැහැ. හරි? ඇයි? ප්‍රශ්නේ අහලා තියෙන්නේ පොදුවේ ඒවාපනක නම් කර විස්තර කරන්න කියලා. අපිට ඒවාපනක හම්බ වෙනවා කුසල සිතේදීත් හම්බ වෙනවා අකුසල සිතේදීත් හම්බ වෙනවා. ඒ ආදි වශයෙන්. ඔක්කොටම හරියන්න තමයි මම මේක උත්තරේ ගලපලා ලිව්වේ. එතකොට දැන් මේ ටික විතරක් ලිව්වට මදි තව අපි මිස් වෙච්ච එක කෑල්ලක් තියෙනවා. ඒ තමයි අපි කියන්න ඕනේ ඒවාපනකයෝ පෙළෙහි කියලා කිව්වේ අර
ධම්මවවත්තානේ දක්වපු කොටසෙහි පස්සාදී පස්ස පංචකාදී වශයෙන් ප්‍රභේදගත කර පෙන්වා නැත. ඒකට හේතු මොනවද? අනියත යෝගී බව එකක්. දැන් උදාහරණයක් ගත්තොත් විරති තුන අපමඤ්ඤා දෙක ඒවා අනියත යෝගී. ඒ වගේම තව හේතුවක් තමයි පස්ස පංචකය ආදී වශයෙන් රාශීන්ට බෙදිය නොහැකි බව. ඡන්දේ අදිමොක්ඛය ඒවා මේ විදිහට රාශියට බෙදලා පෙන්වන්න බැරි වගේ. හරි? දුර්වල අප්‍රකට ධර්ම වීම මානසිකාරයේ වාගේ ඒවා ඒ නිසායි. එතකොට ඒවා මේ කාරණා නිසා පෙළෙහි පෙන්වන්නට බෑ. මීට අමතරව මම කලින් වතාවකදී ඔයගලන්ට පෙන්නුවා තව විශේෂ කාරණා. ඒ ඔක්කොම මෙතන ලියන්න ඉඩ මදි වෙනවා. නමුත් මේ විදිහට හරි මේක ලියලා පෙන්වන්නට ඕනේ. මේක අනියත යෝගී කියන කාරණා. එතකොට ඒ වගේ හේතු නිසා මේවා පෙළෙහිට දැම්මේ නෑ. වෙනම අන්තිමට පෙන්නුවා කියලා. හරිනේ. මේවා මේ පෙළට අරගන්නේ නැතුව වෙනම දාන්න විශේෂ හේතු තුන. ඇයි විරති තුන ගත්තේ නැත්තේ? ඇයි අපමඤ්ඤා ගත්තේ නැත්තේ? මම ඒව දවසක් කියලා දුන්නා වෙනම. ඡන්දේට වෙනම කිව්වා, අදිමොක්කේට වෙනම කිව්වා, මානසිකාරයට වෙනම කිව්වා. ඒ ආදී කාරණා නිසා ඒවා හිම පෙළට අරගෙන නැහැ. නමුත් ඒවා අමතක කරන්නත් බෑ. ඇයි? අර ධර්ම ඇති වෙනකොට මේ ධර්මත් ඇති වෙනවාමයි. ඒ අනුව මම මේ ටික විතරක් කියලා මේක ඒවාපනක ගැන එතකොට සාමාන්‍ය හැඳින්වීමක් තියෙනවා. ඒ විදිහට තමයි මම උත්තරේ ගොනු කළේ. එහෙමනම් මොකද්ද ප්‍රශ්නේ අහලා තිබුණේ? ඒවාපනක ධර්ම නම් කර ඒ පිළිබඳ විස්තරයක් කරන්න. මෙන්න මෙහෙම මම නම් කළා. ඒ නම් කරලා මේ විදිහට මම මේක පොඩි විස්තරයක් කළා. හරිනේ. සාමාන්‍යයෙන් පිළිතුරක් පිටු දෙකක විතර යනවා. මෙතන නම් පිටු දෙකක් යන්නෙත් නැහැ. ඒ අනුව තව වෙලා තියෙන විදිහට අනුව අර වගේ විශේෂ කාරණා පුළුවන් නම් එකව කරන්න. සමහර අය ඉක්මනට අකුරු ලියනවා එයාට වෙලා විතුරුයි. සමහර අයට ඉතර වේගින් අකුරු ලියන්න බෑ. එහෙම අයට හෙමින් ලියන. දැන් මගෙත් තියෙනවා අතේ ආබාධයක් තියෙනවා පොඩි ඇඟිල්ලක් ක්‍රියා කරන්නේ නැහැ. දැන් ඉතින් අපි හැට පැනලානේ. එහෙම වෙලාවකදීත් මගෙත් පෑන අල්ලනකොට පොඩ්ඩක් හිතන වෙලා යනවා මටත් අකුරු ලියන්න. එහෙම කොට ඉතින් මටත් ඔය ප්‍රශ්න එනවා. තා මොනවද ඒවාපනක ගැන අපි ලියනවා නම් මොනවද ලියන්නේ තව? මොනවද ඔයගොල්ලන්ට හිතුනේ තව මොනවා හරි කව කරන්න ඕනේ කියලා? එතකොට අර අහපු ප්‍රශ්නෙට ඒවාපනක කියලා කියන්නේ අර ධම්මවවත්තාන වාරයේ එහෙම ටික අපි විස්තර කරන් එද්දි මෙන්න මේ කොටස විස්තර කරන් එද්දි මෙහිට අඩංගු මේ පද වශයෙන් නම් වශයෙන් කියලා කිව්වේ නැති. නමුත් මේ කියන සිතක් ඇතිවීමේදී අනිවාර්යයෙන්ම ඇතිවිය යුතු ධර්මතා කොටසක් තියෙනවා. අන්නේ කොටස වෙනම පෙන්නවා. ඒවට තමයි ඒවාපන කියලා කිව්වේ. එතකොට දැන් අපි මෙතන නම් වශයෙන් හඳුන්වලා පෙන්නවා. ඊට පස්සේ මොනවද ඒවාපනක කියන්නේ කියලා පොඩි හැඳින්වීමක් කළා. ඊට පස්සේ ඒවා පෙළට ගත්තේ නැත්තේ ඇයි කියලාත් වෙනම පෙන්නවා. හරිනේ. ඒ හෙඩින්ග්ස් තුන තමයි මම අර ස්කෙච් කරගත්තේ. ඒ ස්කෙච් කරගත්ත තුනට අනුව ඒකට අදාළ ධර්ම ගලපලා පෙන්වනවා. දැන් ඉතින් තව කාට හරි වෙලාව ඉතුරු නම් අර මම කලින් කියලා දීලා තිබිච්ච විදිහට ඇයි විරති තුන ගත්තේ නැත්තේ කියලා ඒ දීර්ඝ විස්තර දෙන්න පුළුවන් උදාහරණයක් හැටියට කියලා. හරි. ඊට පස්සේ අපි ඊළඟට යමු. දැන් බලන්න ඔයගොල්ලන්ට මේ වාගේ උත්තර ගලපද්දි දැන් මේ ටික මෙහෙම ලිව්වා නම් අඩු ගානේ 80ක් 90ක් ලකුණු හම්බ වෙන්න ඕනේ. මම කියන්නේ නැහැ 100%යි කියලා. නමුත් මූලික ලකුණු ටික මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. හරිද? එහෙම නැතුව දැන් කවුරු හරි ගියා නම් එහෙම මේකේ ඡන්දය විස්තර කරන්න, අදිමොක්කේ විස්තර කරන්න. ඒවා මෙතෙන්ට අදාළ නැහැනේ. ඒවා චෛතසික ධර්ම වලදී අහලා තිබ්බනම් අන්න ඒ විදිහට විස්තර කරත හැකියි. මෙතන අහන්නේ ඒවාපනකනේ. හරි? එතකොට අපි උත්තරය දෙන්න ඕනේ ඒවාපනක ගැන. හරිනේ. අන්න මේ විදිහට ප්‍රශ්නේ දිහා බලලා උත්තරේ කොහොමද ගොනු වෙන්න ඕනේ කියලා හැම වෙලාවකම හිතන්නට ඕනේ. අනිත් එක තමන් බලන්න ඕනේ දැන් කාට හරි ඉතුරු නැහැ මේකේ මම ඡන්දාදිමොක්ක ටික විස්තර කරනවා කියලා. එහෙනම් මම කීයක් විස්තර කරන්න ඕනද? චෛතසික 16ක් විතර විස්තර කරන්න තියෙනවා. ඒක කොහොම කරන්න මට විනාඩි 15න් බෑනේ. අන්න එතකොට එහෙමනම් බලා ගන්න ඕනේ ඒ ලයින් එකේ යන්නේ නැතුව එහෙම වෙලාවකට තමන්ට ඉතින් අර තමන් හරි කියලා හිතච්ච එකෙන් ගැලවෙන්නම බැරි නම් එකක් විතරක් විස්තර කරලා හරි අතාර ගන්න ටක්කා. එහෙම කරන්න එපා කියලා මම කියන්නේ. මොකද මේ හරියට ප්‍රශ්නේ දිහා බලලා ඉලක්කගත උත්තරයට යන්න ගෙලින්ම. ඒකයි හැම වෙලාවකම ප්‍රශ්නේ දෙතුන් පාරක් කියවන්න කියන්නේ. පිළිතුර ලියන්න කලින් පොඩි ස්කෙච් එකක් හදාගන්න කියන්නේ. එතකොට ඒ කාලේ දිහා බලාගෙන Tamanට ටයිම් මැනේජ්මන්ට් කරගෙන ඉස්සරහට එන්න පුළුවන්. සර්. ඔව්.
ඒවා පණක මුල් 4 පළමු ශනේදී ලැබෙනවා අනිත් ඒවා නානා ශනේදී ලැබෙනවා කියලා ලියන්න පුළුවන් නේ. මුල් 4 කිව්වේ? ඒ කියන්නේ ඡන්ද අදිමොක්ක මනසිකාර තත්ත්ව මජ්ජතා එක ශනේකදීම පහළ වෙනවා. අනිත් ටික නානා ශනේකදී ඒ කියන්නේ අවශ්‍ය තැනදී පහළ වෙනවා කියන එක. ඒක තමයි අපි මෙතන කිව්වේ අනියත යෝගී කියලා. ඒවා ඇතිවිය යුතුයි කියලා නියතයක් නැහැ. ඒ තැනට අනුවයි ඇති වෙන්නේ. හැබැයි ඔබ එතන පාවිච්චි කරපු වචන වැරදි. ඒ කියන්නේ සර් දැන් ඔබතුමී කිව්වේ මොකද්ද? ආයි කියන්නකෝ මම ඒක වැරද්ද පෙන්නලා දෙන්න. ඡන්ද අදිමොක්ක මනසිකාර තත්ත්ව මජ්ජතා යන මේ 4 එක්ෂණයකදී ලැබෙත්. සෙස්සෝ නෝමින් දැන් එක්ෂණයකදී ලැබෙයි. හරි? එතකොට එහෙමනම් මේවා හම්බ වෙන්නේ දෙවෙනි ෂණයේදී කියන අදහස එනවනේ එතනදී. ඒක වැරදිනේ. යම් කිසි වෙලාවක කරුණාව සහිතව සිතක් පහළ වුණා නම් ඒ සිතේ කරුණාව පහළ වෙන්නේ ඡන්දේ පහළ වෙන්නේ එකම ෂණයක. ඒ මිසක් පළවෙනි ෂණයේ ඡන්ද පහළ වෙලා දෙවෙනි ෂණයේ කරුණාව පහළ වෙනවා කියන අර්ථයනේ ඔබතුමිය ඉදිරිපත් කරපු වචන වලින් කියවෙන්නේ. ඒක තන්නේ කර වැරදි තේරවාද බුදුදහමට තන්නේ කර පටහැනි ප්‍රකාශයක් නිකලී. සර් මේ තියෙන්නේ පොතේ එහෙම තමයි මම මේ අට කතාවේ බැලුවේ සර්. මේ ඒ කියන්නේ දැන් මම තේරුම් ගත්තේ මෙහෙමයි. දැන් අවශ්‍ය ටික ඒ වෙලාවේ පහළ වෙනවා තෝරාගත්තේ ඒවා අවශ්‍ය තැනදී අරකට එකතු වෙලා පහළ වෙනවා කියන එක. අනේ අවශ්‍ය තැනදී ඒක හරි. නමුත් ඊළඟ වෙනත් ක්ෂණයකදී කියලා කිව්ව ගමන් එහෙම වෙන්න බෑ. එහෙමනම් ඔබට කියන්න තියෙන්නේ ඡන්දාදිමොක්ක මානසිකාරයේව අර මොනවද මේ මානසිකාර තත්ත්වමජ්ජතා කියන එක අන්‍ය සමාන රාශියේන චෛතසික කියලා කිව්වනම් ඒක එකක්. එහෙම නැතුව මේවා එක්ෂණයකදී පහළ වෙලා ඊළඟ ඒවා වෙනත් ක්ෂණයකදී පහළ වෙනවා කිව්ව ගමන්ම වෙනත් ක්ෂණයකදී නෙමෙයි කිව්වේ නානා ක්ෂණයකදී. ඉතින් ඒත් ඒකනේ නානා ක්ෂණ කිව්වට බෑනේ ඒක. ඒ අර්ථය වැරදි. එහෙමනම් ඒක හැම වෙලාවකම කිව යුත්තේම ඒවා අනියත යෝගී කියන එක. දැන් මම හැම තැනකදීම ඔයගොල්ලන්ට කියනවා දැන් මම කිව්වා පරෝපන්නස්සක කියන එක යෙදී යුතු තැනක්. ඒ වගේ ওই නානාශනීය කියන එක නොයෙදියොත් යුතු තැනකටයි ඔබතුමිය යෙදුවේ. හරි? ආයක අට කතාව නැවත කියවලා බලන්න. එතනදී ඔය කියන අර්ථය නෙමෙයි අරගන්නේ. මෙන්න මේ අනියත යෝගී බව නිසා ඒගොල්ල ඊට සුදුසු ප්‍රත්‍ය ඇති වෙන තැනකදී විතරයි ඇති වෙන්නේ. හැබැයි ඒ ඇති වෙන වෙලාවකදී කරුණාව එක වෙලාව එක ක්ෂණේ ඇති වෙලා පස්සේ තව ක්ෂණයකට ඇති වුණා නෙමෙයි. ඒ ඇති වෙන සියලුම චිත්තාංග ධර්ම එකම ක්ෂණයකදී ඇති වෙන්නේ. ඒකුප්පාද නිරෝධාචනි. හරි? ඒක කඩන්න බෑ. ඒවා මූලික සිද්ධාන්ත. එහෙමයි සර්. හරි. තුන්වෙනි ප්‍රශ්නෙට යම් බලන්න. හරි. කොට්ටාස වාරයේන තස්මින් කෝපන සමයේ චත්තාරෝ කන්දා හොಂತಿ යන පාඨයන්හි අන්තර්ගත වන ධර්ම වෙනම පැහැදිලි කොට දක්වන්න. ගන්නකෝ පාඨ දෙකෙන් පළවෙනි එක අරගන්නකෝ. තස්මින් කෝපන සමයේ චත්තාරෝ කන්දා හොಂತಿ. කොහොමද අපි ඔකට ලියන්නේ උත්තරේ? මේ දක්වා ඇති උද්දේශ පාඨයේ අන්තර්ගත ධර්ම වනාහි. දැන් ඕක මොකක්ද ඔය? තස්මින් කෝපන සමයේ චත්තාරෝ කන්දා හොಂತಿ කියන්නේ උද්දේශයක්ද නිද්දේශයක්ද පටිනිද්දේශයක්ද? මේක අමතර කාරණයක්. නමුත් මොකක්ද කියලා එකපාරට තේරෙනවද ඒක? මේක උද්දේශයක්. උද්දේශය. හරි? එහෙමනම් මේකට අනුරූපව නිද්දේශයක් තියෙන්න ඕනේ. සමහර විට පටිනිද්දේශයක් ඉන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ නිද්දේශයක් දුන්නේ කොහොමද කියන එක. දැන් ඔයගොල්ලෝ පොත බැලුවා නම් ඔයගොල්ලන්ට මේක පේන්නේ 58 59 ඡේද වෙන්න මට මතක විදිහට. එහෙම ඡේදවලදී ඔයගොල්ලෝ බැලුවා නම් ඔයගොල්ලන්ට පේන්නේ තස්මින් කෝපන සමයේ චත්තාරෝ කන්දා හොಂತಿ කියන්නේ හැම වෙලාවකම උද්දේශය. මේකේ නිर्देशයෙන් ඕනේ කතමේ තස්මින් සමයේ චත්තාරෝ කන්දා. ඒ විදිහට එන්න ඕනේ. එතකොට පටිනිද්දේශය එනවා නම් එන්න ඕනේ කතමෝ තස්මින් සමයේ වේදනක්ඛන්தோ සංඤක්ඛන්தோ ආදී විදිහටනේ. ඒ අනුව උද්දේශය මොකද්ද නිर्देशය මොකද්ද පටිනිද්දේශය මොකද්ද කියලා වැටහෙන්නට ඕනේ. ඒක හුරුව තියෙන්නට ඕනේ. හරි කමන්නේ. එතකොට දැන් තස්මින් කෝපන සමයේ චත්තාරෝ කන්දා හොಂತಿ. මේ දක්වා ඇති උද්දේශ පාඨයේ අන්තර්ගත වන ධම්මවනාහි කතමේ තස්මින් සමයේ චත්තාරෝ කන්දා යන නිर्देश පාඨයෙන් දැක්වෙන පරිදි සතරක්. දැන් මම මෙතන පොඩි වැඩි ඩෙකොරේෂන් එකක් දාලා තියෙනවා. ඒක ඉතින් සාමාන්‍යයෙන් උත්තරේට අවශ්‍යම නැහැ. මෙතනදී ගෙලින්ම අහන්නේ තස්මින් කෝපන සමයේ චත්තාරෝ කන්දා හොಂತಿ.
කියන එක මේක කෙලින්ම ලිව්වා නම් හරි මෙහි සඳහන් වන්නේ සතර නාමස්කන්ධ ගැනයි චත්තාරු කන්දා හොඳ සතර ස්කන්ධයන් ගැනයි ඒවා නම් වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාරස්කන්ධය විඥානස්කන්ධය වේ. හරි? ඒ ටික එහෙම අරගත්ත හැකි. දැන් මෙතන ප්‍රශ්නේ අහන්නේ යන පාඩයන්හි අන්තර්ගත වන ධර්ම වෙනම පැහැදිලි කරන්න කියලානේ කියන්නේ. එතකොට ඒක පැහැදිලි කිරීම තියෙන්නත් ඕනේ. එතකොට ඒක ඊළඟට ලියන්නත් ඕනේ. ඒ අනුව මේ හතර වෙනම පැහැදිලි කරන්නත් ඕනේ. ඊළඟට පංචාංගිකං දානං කියලා ඒ ධාන අංග පහත් වෙනම පැහැදිලි කරන්නත් ඕනේ. ඒතර බාන්න 5යි 4යි 9ක් පැහැදිලි කරන්න තියෙනවා. කාලය දිහා බලාගෙන පැහැදිලි කළ යුතු වෙනවා. හරිද? ඒ නිසා මේ අමතර ඕන නැති ඩෙකරේෂන් අයින් කරලා හරියට ඍජු උත්තරයට යන්න. මම මෙතන මේ උද්දේශ පාඨය ආදී වචන දාලා මෙතන යෙදුවේ තව එක කාරණයක් ඔයගොල්ලන්ට කියන්න ඕන නිසා. ඒ තමයි එකක් තමයි උද්දේශය නිर्देशය පටිනිर्देशය හොයාගන්න කියන කාරණේ. දෙවෙනි කාරණේ තමයි විභාගෙට පිළිතුරක් ගලපද්දී මේ එහෙම ඒවා ගලපද්දී අර ඒ මාතෘකාවට ඒ විෂයට ඒ තැනට ඒ ප්‍රශ්නයට අදාළ විශේෂිත පද තියෙනවනේ. ඒ පද හැම වෙලාවකම එක්කව කරලා අරගන්න. එහෙම ගැනීම තුළ දැන් මම මේක මෙහෙම ලියන්න ගත්ත ගමන් මේ දක්වා ඇති උද්දේශ පාඨයේ අන්තර්ගත ධර්ම කියන එක. එතකොට මේ කියවන එක්කෙනා එකපාරටම දන්නවා මම පැහැදිලි අවබෝධයකින්මයි ලිව්වේ කියලා. එහෙම වුණාම මේක වාසියක් තියෙනවා. අර ස්කීම් එකට අනුව මට වැඩිපුර ලකුණු දෙන්න බෑ. නමුත් හිතන්නකෝ මම අරගත්තේ ලකුණු කීයද? මම විභාගෙට අරගත්තේ ලකුණු 59යි කියලා. එහෙම නැත්නම් 79යි කියලා අරගන්නකො. මම වුණ දැන් මම දක්ෂයා මට ලකුණු 79යි ආවේ. නැත්නම් 78යි ආවේ. එතකොට දැන් ඔක්කොම මාක්ස් දීලා ඉවරයි. මට ලකුණු 78යි. දැන් මේක ඔක්කොම ටික අරගෙන අපි සමරයිස් කරනවානේ. සමරයිස් කරන වෙලාවේදී යා බලනවා මේකේ ඩික්ටින්ෂන්ස් මේ මොනවාද? ප්‍රථම ගෞරව සාමාර්ථ කීයද? ප්‍රථම සාමාර්ථ කීයද? අනිකුත් සාමාර්ථ කීයද කියලා. හරි? එහෙම බලද්දී කෙනෙක් දැක්කොත් මේකේ ලකුණු 78ක් අරන් තියෙනවා මෙයාට තව ලකුණු දෙකක් ආවා නම් මෙයාට ප්‍රථම හම්බ වෙනව නේද කියලා. එතකොට නිකමට යාට හිත යෙදෙනවා බලන්න මෙයාව තව චුට්ටක් ඉස්සරහට තල්ලු කරන්න බැරිද කියලා. කිසි වෙලාවක ෆේල් කරන්න try කරන්නේ නැහැ. පුළුවන් තරම් ඉස්සරහට දාන්නමයි try කරන්නේ. ෆේල් කරන්න ඉතින් බැරිම නම් තමයි. හරි? අන්න එහෙම ඉස්සරහට දාන්න කියලා බලන වෙලාවකදී ඒ සඳහා ගන්න අමතර උත්සාහයට අමතර දේට කිසියම් පදනමක් තියෙන්න එපායි. අන්න එතකොට මේ වගේ ඩෙකරේෂන් ටික වැදගත් වෙනවා. එතෙන්දි විතරයි ඩෙකරේෂන් වැදගත් වෙන්නේ. අනිත් තැන් වල ඉතින් ලිව්වයි කියලා වැඩක් වෙන්නේ නැහැ. තමන්ගේ කාලය යන එක විතරයි. නමුත් අර වාගේ වාසි එන්න පුළුවන්. මොකද එහෙම තැනකදී කොහොමද මෙයාට තව ලකුණක් වැඩි කරන්න කියන තැනකදී වැඩිපුර අවබෝධය තියෙන වගේ පෙන්නලා තියෙන තැනකදී ඒක එහෙම ලකුණක් අපිට ගන්න පුළුවන්. හරි එතකොට දැන් ඔන්න මම මෙතන ලිව්වා චත්තාරෝ කන්දා හොන්ති කියන එකෙන් ප්‍රධානව මෙතන කියන්නේ එමනේ හිම පාඨයෙන් සඳහන් වෙන්නේ නාමස්කන්ධ හතර ගැනය. ඒවා නම් වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය වේ. හරි? ඊට පස්සේ දැන් මේක පොඩි විස්තරයක් ලියන්න එපා. වෙනම පැහැදිලි කරන්න කියලා තියෙනවානේ. එතකොට එහි පළමු කුසල සිතට අදාළ පටිනිද්දේශයේ දක්වන පරිදි වේදනාස්කන්ධය යනු අතමෝ තස්මින් සම් දැන් මම මෙතන මේ ඡේද දෙක ලියලා පෙන්නුවා සිංහලෙන් හරි පාලියෙන් හරි. සිංහලෙන් ලියනවා නම් ඒ සමයේහි යම් චෛතසික වූ මිහිරි භවෙක් චෛතසික වූ දැන් මේවා ඔයගොල්ලන්ට පාඩම් නැහැනේ. හරිනම් පාඩම් තියෙන්න ඕනේ. නමුත් ඒක පාඩම් නැත්තම් ඉතින් ওই විදිහට ලියන්න බෑනේ. එහෙමනම් අඩු ගානේ මේ කියන අදහස තමන්ගේ නම් අකුරෙන් තමන්ගේ අදහසෙන් ලියන්න. තමන්ගේ වචන වලින් ලියන්න. දැන් මෙතනදී කියලා තියෙන්නේ මොකද්ද? ඒ සමයේ යම් චෛතසික වූ මිහිරි භවෙක් චෛතසික වූ සුඛයක් චිත්ත සංස්පර්ශයෙන් උපන් මිහිරි වූ සැප වූ වේදිතේ චිත්ත සංස්පර්ශයෙන් උපන් සාත වූ මధుර වූ සුඛ වේදනාවක් වේද මේ සමයේහි වේදනා ස්කන්ධ වේ කියන එකනේ කියන්නේ. හරි? එහෙමනම් දැන් ඕක ඔය විදිහටම අපිට කටපාඩම් නැහැනේ. එහෙම නැති කොට අඩු තරමින් ඒක මේ විදිහට ලියන්න ඕනේ. එහි වේදනා ස්කන්ධය යනු
උක්ත කුසලසිත ඇතිවන අවස්ථාවේදී අදාළ අරමුණ අරබයා මානසික වශයෙන් විඳින්නා වූ මිහිරි බවක්, සැප බවක්, සුවයක් විඳින බවක්, ස්පර්ශයෙන් නිසා උපන් මිහිරි සැප වේදනාවක් වේද එයයි. අර කිව්ව ටික බොහෝ විට ඇවිල්ලා තියෙනවා. නමුත් ඒක මගේ තමන්ගේ වචන වලින් ලියලා තියෙනවා. දැන් මෙතන අපි කතා කළේ වේදනාව ගැන. ඒකට ටක් ගාලා ඔයගොල්ලන්ට මතක් වුණා නම් එහෙම පස්සපච්චය වේදනා කියලා. අන්න ඒකට ස්පර්ශයෙන් නිසා උපන් මිහිරි වේදනාව පස්සපච්චය වේදනානේ. අර ඒ වගේ තැන් මතක් වුණා නම් ටක් ගාලා ඒකට අදාළ මේකට සුදුසු විදිහට වචනේ ගැලපුවා ලිව්වා. හරි. එහි සංඥා ස්කන්ධය යනු එමසිත ඇතිවන අවස්ථාවේ අරමුණ අරබයා උපන් සංඥාව හැඳින ගන්නා බව ලෙසින් දැක්විය හැකි ස්වභාවයයි. මට උච්චරයි මතක් වුණේ මම මේ විදිහට ලිව්වා. එහෙම නැතුව මේක හරියට ලියනවා නම් අර පොතේ තියෙන ඡේදය මේ විදිහටම මෙතෙන් ගාව නම් ලකුණු 100න් 100ම හම්බ වෙනවා. ඉතින් එහෙම ලියන්න නොහැකි නිසා මෙහෙම හරි මේක ලියවෙන්නට ඕනේ. එහි සංස්කාර ස්කන්ධය යනු එමසිත උපදින අවස්ථාවේ සහජාතව උපන් පරෝපන්නාසක ධර්ම අතුරින් වේදනා සංඥා ස්වභාව සහ ඊට අදාළ ප්‍රභේදගත ධර්මතාද හැර ඉතිරි චිත්තාංග ධර්ම වන්නන ධර්මතා සියල්ල වේ. අන්න එතන පොඩ්ඩක් ට්‍රිකි. ඒ අනුව පෙළෙහින පස්සාදී ධර්ම 50ක් සහ ඒවා 59ක් සංඛ්‍යාත්මකව දැක්විය හැක. අන්න බලන්න එතන සංස්කාර ස්කන්ධය කියන එක ටිකක් ට්‍රිකි. ඒ නිසානේ ඒක වෙනම ඡේදකිනුත් දීලා තියෙන්නේ. ඔබ ධර්ම සංගණිය පෙරලලා බැලුවා නම් හැම වෙලාවකම සංස්කාර ස්කන්ධය වෙනම ඡේදකින් දක්වලා තියෙනවා. එතකොට අපි වේදනා සංඥා දෙක විතරක් අයින් කරලා කියන්න බෑ. මෙතන මේ කතා කරන්නේ චෛතසික 38 හෝ කී හරි එක නෙමෙයිනේ. මෙතන කතා කරන්නේ 65ක් වූ නාම ධර්ම අතරින් 65ක් වූ චිත්තාංග ධර්ම අතරින් කතා කරන්නේ. එහෙමනම් වේදනා සංඥා දෙක සහ ඒකේ ප්‍රභේදගත කරලා තවත් දුරටත් ප්‍රභේදගත කරලා දක්වන ඒවා තියෙනවනේ. ඒවත් අයින් වෙන්න එපායි. හරි? වේදනාව කිව්වහම පස්ස පංචකය තුල එක විදිහකට තියෙනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්ම තුල තව විදිහකට තියෙනවා. ආදී වශයෙන් ඒක වෙන වෙනවනේ. ඒ තැන තියෙන ඒවත් අයින් කරලා අතන 56ක් වෙච්ච එක මෙතන 50ට බැස්සේ එකනේ. හරි? මේ විදිහට ඒක කියන්න ඕනේ. ඒ විඥාන ස්කන්ධය යනු අදාළ සිතම ගැනීම. එය තස්මින් සමේ චිත්තං මනෝ මානසං ආදී වශයෙන් පෙළෙහි දක්වා ඇත. මේ විදිහට ඒවා මතක් වෙනවා නම් ලිව්වට කමක් නැහැ. දැන් මේ තියෙන්නේ මම ඊටාම අර පාඩම් නැති කියලා අදහසින් නමුත් Tamange අදහසින් ඉදිරිපත් විය යුතු ආකාරයක් ලියලා තියෙනවා. මේකට ලකුණු 100ම හම්බ වෙන්නේ නැහැ. නමුත් ලියන පිළිවෙල තමයි මම මේ දක්වන්නේ. ඒ විදිහට පුරුදු වෙන්නට ඕනේ. ඊළඟට දැන් මේ එක කාණ්ඩයක් නේ. ඒතකොට අනිත් පාඩේ මොකක්ද අපිට ආපු? තස්මින් කෝපන සමයේ පංචාංගිකං ඥානං හෝති. එතකොට ධානාංග පහ ගැන කොහොමද අපි මේක ලියන්නේ? එහි කවරෙක් සමයෙහි පංචාංගික ධාන වේදයත් විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, චිත්ත ඒකාග්‍රතාවය. හරිනේ? එතකොට ඒක පටිනිද්දේශය තුල විස්තර වෙනවා. දැන් තස්මින් කෝපන සමයේ පංචාංගිකං දානං හෝති කියන්නේ උද්දේශය. ඊට පස්සේ ඡේද 83න් ඇති නිर्देशය දීලා ඊට පස්සේ පටි නිर्देशය ඇවිල්ලා. එහෙමනේ ඒවා විස්තර වෙන්නේ. එතකොට මෙතනදී කිව්වා අංග 5යි කියලා. පංචාංගිකං ඥාන. ඊළඟට පංචාංගයේ විස්තර කළා. විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. එහෙම විස්තර කරන එකට කිව්වා පටි මොකද්ද නිर्देशය. ඊට පස්සේ ඒකේ තියෙන විතර්කයේ වෙනම, ਵਿਚාරයේ වෙනම ආදී වශයෙන් විස්තර කරන එකට කිව්වා පටි නිर्देशය කියලා. හරිනේ? එතකොට මේ විදිහට තමයි ඒක බෙදලා යන්නේ. එහෙමනම් මෙන්න උද්දේශය කියපු පංචාංගිකං ධානං කියන එකට අන්තර්ගත වෙලා තියෙන්නේ මොනවද? විතර්කයේ, ਵਿਚාරයේ, ප්‍රීතිය, සුඛයේ, ඒකාග්‍රතාවය. හරි? ඔන්න අන්තර්ගත වෙච්ච ධර්ම ටික. ඊට පස්සේ ඒක විස්තර කරනකොට එක එකක් විස්තර කරන්න ඕනේ. එතනදිත් හරිනම් අර නිर्देश පාඩම දක්වන්න ඕනේ. ඉතින් ඒවා පාඩම් නැත්නම් ඒ අදහස හරි ඉදිරිපත් කරන්න ඕනේ. සිත හට ගන්න අවස්ථාවේ අරමුණට නැම්වීම වශයෙන් එවත් අරමුණෙහි සිත පිහිටුවීම වශයෙන් ඇතිවන තර්කය, විතර්කණය, සංකල්පය ආදී තමයි විතර්කය කියලා කිව්වේ. මේ දේ කියවන්න ඊට අනුරූපව උත්තරයක් හිතෙන්න එන්න ඕනේ. ඊළඟ ਵਿਚාරය කිව්වේ එම සිත හට ගන්න අවස්ථාවේ අරමුණෙහි හැසිරීම වශයෙන් අරමුණ පිරිපැදීම වශයෙන් ඇතිවන ස්වභාවය ਵਿਚාරයයි.
යම් චාරයේක් විචාරයේක් අනුවිචාරයේක් උපවිචාරයේක් අරමුණේ සිට ගලපන බවක් ආදී වශයෙන් නේද තිබුණේ එතන. මේ සමහේ විචාරයේ වෙයි කියලා. විතර්කයට තියෙන්න ඇති තක්කෝ විතක්කෝ සංකප්පෝ ආදී වශයෙන් තියෙන්න ඇති නේ. හරි සිංහලෙන් හරි පාලියෙන් හරි පාඩම් නම් ඒ විදිහට ලිව්වට හරි එහෙම නැත්නම් ඒ අදහස තමන්ගේ අදහසින් හරි ලියවෙන්නට ඕනේ. ඊළඟට ප්‍රීතිය අරගත්තොත් ඒකත් ඒ විදිහට විස්තර වෙන්නට ඕනේ. හිමසිත ඇතිවන අවස්ථාවේ අරමුණ ප්‍රිය කිරීම ලක්ෂණ කොට ඇතිවන පිනවීම. අරමුණ ප්‍රිය කිරීම ලක්ෂණ කොට ඇතිවන පිනවීම. මොකද අප්‍රිය අරමුණක් කෙරෙහි ප්‍රීතිය ඇති වෙන්නේ නැහනේ. එහෙමනම් අරමුණ ප්‍රිය කිරීම ලක්ෂණ කොට ඇතිවන පිනවීම. උද වැඩි යන ආකාරය. ඉෂ්ඨාරම්මන ප්‍රතිලාභයේ සතුට මේ කියනේවනේ ප්‍රීතිය කියන්නේ. ඉෂ්ඨාරම්මණයක් ලැබුණාමනේ ප්‍රීතියක් ඇති වෙන. අනිෂ්ඨාරම්මණයකදී ප්‍රීතිය ඇති වෙන්නේ නැහනේ. ඒ වගේ අදහස් ටික එතෙන්ට එන්න ඕන. ඊට පස්සේ සුඛය කිව්වහම එමසිත ඇතිවන අවස්ථාවේ ලැබූ අරමුණෙහි ඉෂ්ඨභාවයේ අරබය ලබන සතුට විඳින ආකාරය අනුභව කරන ආකාරය මානසිකව ලබන මිහිරි සුවය. මොකද මේක මෙතන සුඛය කියන්නේ කායික සුඛය නෙමෙයිනේ. මේක මානසිකව ලබන සුඛයක්. ඒ විදිහට කිව්වොත් ඒක සෝමනස්සයක් ඇත්තටම. ඊළඟට ඒකාග්‍රතාව කිව්වම එමසිත ඇතිවන අවස්ථාවේ සිතේ ඇතිවන එකඟ බව, නොවිසුරුණු බව, සංසිඳුණු බව. මේ විදිහට නේ කියන්නේ. ඔක ඒකාග්‍රතාවයේ වචන ගොඩකින් විස්තර කරලා දෙනවා. නමුත් ඒ ඔක්කොම මතක නැත්නම් ටිකකින් හරි කියන්න ඕන. එතකොට එතන චත්තාරෝ කන්දා පංචාංගිකං දාන 5 9ක් ගැන කියන්න තිබුණා. එතකොට එකකට රූල් 2 ගානේ හරි ලියලා ඒක සම්පූර්ණ වෙන්නට ඕනේ. දැන් මේවට ලකුණු දෙනකොට ඒ අංග 9 ට ලකුණු යම් ගානක් දීලා තියලා එක ලකුණ හරි ලකුණු එකමාර ගානේ හරි මේ විදිහට එක යම් කිසි ක්‍රමවේදයකට ඒක දීලා ඇති. එතකොට ඔබ බැරි වෙලාවක් මෙතන ප්‍රීතිය කියලා ලියලා ඒකට එක වචන එක ඡේද එක පේලියක් හරි ලියලා තිබ්බනම් සෑහෙන ලකුණු ගානක් ඒකට එනවා. අර ලකුණු එකමාරෙන් අඩු ගානේ භාගයක් හරි එකක් හරි කීයක් හරි දෙනවා. මට මතක නැහැ කියලා මේ වචනේ ලියලා ඒ ටික නොලිය තිබුණා නම් එහෙම ඒකෙන්නේ නැහැ. එතකොට සුඛයට හොඳට මතක් වෙනවා කියලා සුඛයට පේලි 10ක් ලිව්වත් වැඩක් නැහැ. මුළු සුඛයටම හම් වෙන්නේ ලකුණු එකමාරට. හරිද? අන්න ඒකයි මම කියන්නේ. අර මුලටම ලියන ටිකෙන් එන ලකුණු ටික එනවා. ඊට පස්සේ වැඩිපුර ඩෙකරේෂන් දැම්මයි කියලා එන ලකුණු ප්‍රමාණය හරිම දුර්වලයි. එන්නේ නැහැ එහෙම ලකුණු. එයි සුඛයට මට දෙන්න කියලා තියෙන ලකුණු එකමාර නම් මම ඔය රූල් 2ක් ලිව්වත් අදාළ කරුණු තියෙනවා නම් එකමාර හම්බ වෙනවා. රූල් 10ක් ලිව්වත් ලකුණු එකමාරයි හම්බ වෙන්නේ. ඒකට එකග්ගතාවයට තියෙන ලකුණු එකමාර මෙතෙන්ට දෙන්නේ නැහැනේ. අන්න ඒකයි කියන්නේ මේ විදිහට හිතලා ලියන්න. විභාගෙට ලියනවා කියන්නේ ට්‍රික් එකක්. Taman ඒකට අනුගත වෙලා ලියන්න ඕනේ. හරිද? පස්වෙනි ප්‍රශ්නේ. රූපාවචර ප්‍රථම ධානසිත 16ක් අත්තුකේ යටතේ විස්තර කරන්න. කොහොමද මේක ලියන්නේ? කියන්න බලන්න. රූපාවචර ප්‍රථම ධානසිත 16ක් අත්තුකේ යටතේ විස්තර කරන්න. කියන්න බලන්න කවුරු හරි. ස්කෙච් එක හදන්න කොහොමද මේකට අපි උත්තර ලියන්නේ කියලා. ඉස්සෙල්ලම ප්‍රතිපදා ભેදේ ලියනවා. ඊට පස්සේ ආරම්මන ભેදේ. ભેදෙන් අර එතන 16ක් ඇති වෙනවනේ 16 අර රුක් සටහනක් විදියට ලියනවද සර්? හරි. ඒ මොකක් හරි විදියට ලියත හැකියි. එතකොට මම මේකට ලියන්නේ මේ විදිහට. මම හැම වෙලාවකම මේ යෝජනා කරනවා විතරයි මෙහෙම කරන්නම කියනවා නෙමෙයි. රූපාවචර ප්‍රථම ධානසිත 16ක් අත්තුකේ යටතේ විස්තර කරන්න කිව්වහම රූපාවචර ධාන ඉපදෙවීමේ ප්‍රතිපදා 4 සහ ආරම්මන 4 ආරම්මන ભેද 4 ගලපා 16 ආකාරයකින් පෙන්වීම 16ක් අත්තුකේ වේ. මම සාමාන්‍යයෙන් උත්තර ලියනකොට ඒ අර්ථ දැක්වීමක් එක්ක තමයි ඉන්නේ. මෙහෙම කරන්න පුළුවන් හැම තැනකදීම. ඒකෙදි මම දන්නේ මට පුරුදු වෙලා තියෙන විදිය. හරිද?
එක රූල් එක මේ වාක්‍යයි ඉතින් ඒක කොහොම හරි මම ලියනවා. ඊළඟට එතකොට මම ඊට පස්සේ මම මෙතන මගේ ටාගට් එක තිබුණේ ඉස්සරලා ප්‍රතිපදා 4 පෙන්නලා ඊට පස්සේ ආරම්භන 4 පෙන්නලා ඊළඟට ඒ දෙක එකට ගලපලා 16 පෙන්නන එක විතරයි. එච්චරයි මගේ ස්කෙච් එක. ප්‍රතිපදාව පෙන්වීම, ආරම්භන 4 පෙන්වීම, 16 පෙන්වීම. එච්චරයි. ඔක තමයි ස්කෙච් එකට මම ලියාගත්තේ. එහෙමනම් ඊට අනුරූපව ප්‍රතිපදා 4 මම පෙන්වන්නේ මෙහිමයි. ප්‍රතිපදා කාලයේ හේවත් නීවරණ සංසිඳීම අරබය ප්‍රතිපදා 2යි. අභිඥා හේවත් නීවරණ සංසිඳුව ආයතන උපචාරයේ ඉඳලා ධානාංග දිනු වෙනකම් ප්‍රතිපදා 2යි. ඒක එහෙමනේ ආවේ අපිට. ඒ අනුව දුක්ඛාපටිපදා කියන එක මෙන්න මේකයි. සුඛාපටිපදා කියන එක මෙන්න මේකයි කියලා මම පළවෙනියට නීවරණ යටපත් කිරීම අරබයායන ප්‍රතිපදා 2 ලිව්වා. දුක්ඛාපටිපදා, සුඛාපටිපදා. ඊට පස්සේ මම ලියනවා නීවරණ සංසිඳුණාට පස්ස තැන ඉඳලා උපචාර සමාධියේ ඉඳලා අර්පණා සමාධියේ තියෙන තෙක් දියුණු වෙනවා. දන්දා විඥා සහ කිප්පා විඥා කියන දෙක නෙතන ඉන්නේ ප්‍රතිපදාවට. ඉක්මනට අර්පණාව ගන්න සහ දීර්ඝ අර්පණාව ගන්න කියන අය ඉක්මනට ගන්නවා නම් කිප්පා විඥා, දීර්ඝව ගන්නවා නම් දන්දා විඥා. එහෙමනේ ඉගෙන ගත්තේ. ඒ දෙක ලිව්වා. ඒකට එහෙම ලියලා දැන් පෙන්නනවා. මෙලෙස රූපාවචර ධානය ඉදීමේ දැකියගේ ප්‍රතිපදා 4යි. හරි. ඊට පස්සේ ආරම්මන 4 පෙන්නනවා. ආරම්මන ભેදයේ 14 ආකාරයි. පරිත්ත ඒ කියන්නේ ලැබූ ධානයේ වශීභාවයේ මද වේද මතු ධානයට උපකාර නුවේද එවැනි ස්වභාවයේ පරිත්තයි. අපමානයි කියලා කියනවා ධානයේ වශී කළ සහ මතු ධානයට ප්‍රත්‍ය වෙන තත්වයකටම දියුණු කළා නම් ඒක අපමානයි. එතකොට ගුණය අතින් බලද්දී පරිත්ත අපමාන. එහෙම නැත්නම් සිත වැඩිම වශයෙන් බලද්දී පරිත්ත අපමාන කියලා ඒ දෙක පෙන්නවා. ආරම්මන 2යි. ඊට පස්සේ ආරම්මණයේ පැතිරීම ගැන කතා කරනවා. පරිත්තාරම්මන සහ අපමාන ආරම්මන. ස්වල්ප වශයෙන් පැතිරුණු අරමුණු සහිත කියන එක නෑඹිලියක් තරමට, පුල්ලක් තරමට, කමතක් තරමට, ගමක් තරමට. හරි? ඒ එහෙමනේ පැතිරෙන්නේ ඒක. එතකොට ඒක ස්වල්ප විදිහට පැතිරුණා නම් පරිත්තාරම්මනයි. ගොඩාක් ලොකුවට පැතිරුණා නම් අපමානාරම්මනයි. ඔය ටිකනේ තියෙන්නේ. ඊළඟට මේ 4 එකව කරලා 16ක් අත්කේ පෙන්නනවා ඔන්න. ඒකත් මම කොමා දාලා ලියන්නේ කාලය ඉතුරු කරගන්න. දුක්ඛාපටිපදං දන්දා විඤ්ඤාණ පරිත්තම් පරිත්තාරම්මන. දුක්ඛාපටිපදං දන්දා විඤ්ඤාණ පරිත්තම් අපමානාරම්මන. මේකේ පරිත්තයකටත් ඕන නම් කොමා දාතේක. හැබැයි අනේ පැහැදිලිව කොමා දාන්න ඕනේ. වයසක මිනිස්සු මේ උත්තර පත්‍ර බලන්නේ මේ මිනිස්සුන්ගේ ඇස් පේන්නේ නැහැ. එහෙමනම් ඒ වලට පේන විදිහට කොමාව දාන්නත් ඕනේ. හැබැයි කොමාව දානවා කියලා පොල් පාරාලයක් එතන තියන්නත් එපා. ඒක ලස්සනින්ද මේ පේපර් එක දැක්කම ලස්සනට තියෙනවා. හරි. එතකොට මේ විදිහට මෙන්න පළවෙනියට එතකොට එතනදී පටිපදා දුක්ඛ පටිපදා දන්දා විඥා කිප්පා විඥා කියලා එහෙම පෙන්වනවා. ඊට පස්සේ සුඛා පටිපදාව යටතේ ඉතුරු ටික පෙන්වනවා මේ විදිහට. මෙලෙස රූපාවචර ධානයේ ප්‍රතිපදා සහ ආරම්මන මිශ්‍ර වන බව දක්වා 16 ආකාරයකට ඉපදවිය හැකි බව දැක්වීම 16ක් අස්තුක ණය කියලා මම පෙන්වුවා එච්චරයි. ඔය ටික ලියා ගන්න පුළුවන් විනාඩි 15ට. මේ විදිහට ඒක ගලප ගන්න. මේක රුක් සටහනක දැම්මත් කමක් නැහැ. හරිනේ. ඊට පස්සේ අපි එහෙනම් ඊළඟ එකත් බලමු. මොන හරිද මේක මේ විදිහට තව එකතු කරන්න අඩු කරන්න දේවල් එහෙම අක්ක් වෙනවද ඔයගොල්ලන්ට? තව මොනවද දාන්න ඕනේ නැති ඒවා කියලා. හිතන්න බලන්න මොනවද තව වෙන්න ඕනේ කරන්න ඕනේ. හරි විශේෂ දෙයක් නැත්නම් අපි ඊළඟ එකට යමු. ලෝකෝත්තර මාර්ගසිතට අදාළ වීසති මහා ණය ඉදිරිපත් කරන්න. කොහොමද කියන්න බෑ ඉදිරිපත් කරන්න වීසති මහා ණය? මෙතන අහන්නේ ලෝකෝත්තර කුසලයට අදාළ වීසති මහා ණය. මොකද කාමාවචර ලෞකික කුසලයට අදාළ වීසති මහා ණයත් වෙනම ඉගෙන ගන්න. මෙතන අහන්නේ ලෝකෝත්තර කුසලයට අදාළ වීසති මහා ණය. කොහොමද ඉදිරිපත් කරන්නේ? මතකද වීසති මහා ණය? තියෙනවා ඒක කොටස් දෙකකට බෙදෙනවා පංචක ණය ක්‍රමයේ චතුක්ක ණය ක්‍රමයේ කියලා. ඊට පස්සේ 20ක් තියෙනවා ඒ ඥානෙ ලබා ගන්න මාර්ගේ. මොනවද ඒක 21ක් දෙකක් කියන්න බලන්න. ලෝකුත්තරං ධානම් භාවේති ලෝකුත්තරං මග්ගම් භාවේති ලෝකුත්තරං සතිපට්ඨාන චතුක්ක ණය පංචක ණය මෙතන සම්බන්ධ කළේ කොහොමද? පටිපදා පහක් තියෙනවා සුද්ධික පටිපදාව සුද්ධික ශුන්්‍යත ඒකයි වීසති මහා ණයට ගාව ගන්න. අන්න පිට පැනලා දුවන්නේ දැන්.
ඒක විසති මහානායට අදාළ නැහැ. ඒක ඒ වෙන වෙන ණය ක්‍රම ඉදිරිපත් කළේ. දැන් මෙතන අහන්නේ විසති ණය. හරිද? ඒතර 20 හැදුනේ කොහොමද? අතන චතුක්ක 4යි මේ චතුක්ක 4යි පංචක 9යි කව් කරලා එහෙම ක්‍රමයකටද විසති ආවේ. නෑනේ. විසති කියන්නේ 20යි. දැන් මෙතන ඒ අදාළ 20 පෙන්නුවා නම් හරිනේ. මේ විදිහට ඍජුව ඉලක්ක කරන්න. අර විදිහට ගියොත් අන්න මේ රෝං ට්‍රැක් එකේ ගියා වෙනවා. ප්‍රශ්නය අහලා තියෙන්නේ ලෝකෝත්තර මාර්ගසිතට අදාළ විසති මහානාය ඉදිරිපත් කරන්න. එතකොට එතනදී අපි මම අර හැඳින්වීමක් කරනවා කිව්වනේ. ඒ මගේ ස්ටයිල් එක හොඳයි. යමෙක් ලෝකෝත්තර කුසල් වැඩිීමේදී Taman ගරු කරන ප්‍රවේශවන වඩන විදිය අනුව විවිධ අර්ථයන් ගැබ්වී ඇති බව පෙන්වීමට දේශනා විලාස වශයෙන් සහ පුද්ගලාර්ථ්‍යාස වශයෙන් විසති මහානාය දේශිතයි. එතකොට එතන කියන්නේ යස්මින් සමයේ ලෝකුත්තරං ඥානං භාවේති කියන එක තමයි අපි මුලින් ඉඳලම කරගෙන ආවේ. එතකොට ඒකට අමතරව තව 19ක් එක්ක අහු වෙනවා. යස්මින් සමයේ ලෝකුත්තරං මග්ගං භාවේති, යස්මින් සමයේ ලෝකුත්තරං සතිපට්ඨානං භාවේති, සම්මප්පදානං භාවේති, ඉද්ධිපාදං භාවේති, ඉන්ද්‍රියං භාවේති ආදී වශයෙන්. එතකොට ඒක පෙන්වන්නේ මෙන්න මේ විදියයි. ඔහොම පෙන්වන්නේ කිව්වොත් මට වෙලා යන නිසා මම මේක මේ විදිහට පෙන්නුවා. මෙහි පෙන්වන විවිධ අර්ථ සහිත පද 20 මෙසේය. ධානය, මාර්ගය, සතිපට්ඨාන, සම්මප්පදාන, ඉද්ධිපාද. එතන කීයද? 1 2 3 4 5යි. මේ විදිහට මම පහ දාලා 20 පෙන්නුවා. මෙන්න මේ පද 20 මේ විදිහට ගලපලා මේ ගලපන ඡේදයේ විදිහට මම දාලා තියෙනවා. යස්මින් සමයේ ලෝකුත්තරං ඥානං භාවේති, පෙය්‍යාලං යස්මින් සමයේ ලෝකුත්තරං මග්ගං භාවේති, පෙය්‍යාලං යස්මින් සමයේ ලෝකුත්තරං සතිපට්ඨානං භාවේති. ඔහොමනේ ඔක යන්නේ. ඔක්කොම ලියන්න මට වෙලා නැහැ කියලා අදහසින් මම මේක මේ විදිහට පෙන්නලා නිකන් හිටියා. පද 20 මම දීලා තියෙනවා. එන විදිහ දීලා තියෙනවා. අර්ථ ගැනීමක් දීලා තියෙනවා. මගේ මේක පිටු භාගයෙන් ලියලා ඉවර කරන්න පුළුවන්. නමුත් මං හිතනවා මට මේකට ලකුණු 80ක්වත් හම්බ වෙනවා කියලා. 80 නෙමෙයි ඉතින් 100ම හම්බ වෙන්නත් ඕනේ. හරි පද ඔක්කොම මන් දීලා තියෙනවනේ. ඉතින් මේකේදී උන දැන් පද කීපයක් මතක නැති වෙයි. අරවා මේවා ප්‍රශ්න තියෙයි ඉතින්. එහෙම වෙලාවට ඉතින් චුට්ටක් ලකුණු අඩු වෙනවා. හැම වෙලාවකම Tamanට ලකුණු 80ක් හම්බ වෙනවා කියලා හිතුවොත් උපරිමව දුන්නත් හම්බ වෙන්නේ 60යි. ඒ විදිහට තමයි වෙන්නේ. 80ක් ගන්න නම් 100කට ඉලක්ක කරන්න ඕනේ. මොනවද ඒ ගැන අදහස? මොනවද හරි මේකට ලියන්න තියනවාද ලෝකෝත්තර විසති මහානායට අදාළව? සමහර අය මේකට උත්තර ලියනකොට මේ මොනවද අර කාමාවචර සිතට තීච්චිය වොන්න මෙතන පටලගෙන ලියනවා. අර වාගේ ඉතින් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ඒ අනුව බලන්න සමහර ප්‍රශ්න වලට අපිට බොහොම සරලව උත්තර දී ගන්නත් පුළුවන්. හැබැයි සබ්ජෙක්ට් එක දන්නවනම්. Tamanට කටපාඩමේ නැත්තම් ඉතින් ඒව චුට්ටක් ඉතින් එතකොට තමයි හිර වෙන්නේ ඔය. ඊළඟට කටපාඩමත් ඉතින් භාගෙටනේ තියෙන්නේ. ඒ නිසා අර වචන 20ක් තියෙන එකේදී ඔගේ 18යි 15යි එහෙම තමයි මතක් වෙන්නේ. මේ ප්‍රශ්න ටිකත් ඉතින් මෙතෙන්ට එක්කව වෙනවා ඉතින්. අමාවෙන්න සර් විසති මහානාය කියන එකේ තේරුමක් එහෙම ලියන්න පුළුවන්. විසති කිව්වේ 20 එක තමයි උඩින් දීලා තියෙන්නේ මෙතන. යමෙක් ලෝකෝත්තර කුසල් වැඩිීමේදී Taman ගරු කරන ප්‍රවේශ Taman ලබන ප්‍රවේශය Taman කොහොමද ඒකට එන්නේ කියන වාගේ. Taman ඒක වඩන මේ කියන විදිය අනුව එක එක අර්ථයන් ගැබ් වෙලා තියෙනවා කියනවා. ඒ කියන්නේ දැන් කෙනෙක් කියන්න පුළුවන් මේක මම භාවනා කරලා තමයි මේ කියන්නේ. එහෙනම් එයාට ධානය කියන එක වඩා සමීප අදහස එනවා. හරි එතන ලෝකෝත්තරං ඥානං භාවේති එයාට හරියන්නේ. තව කෙනෙක්ට වෙන්න පුළුවන් නෑ. මම ධාන වඩගෙන නෙමෙයි මම මාර්ගයයි වඩන්නේ කියන. එතකොට එයාට වඩා සමීපයි මග්ගම් භාවේති කියන එක. එතකොට එයාගේ ප්‍රවේශය මග්ගම් භාවේති කියන පැත්තෙන්. සමතේට වැඩි කැමති එක්කෙනා ධානම් භාවේති කියන පැත්තෙන්. එතකොට තව කෙනෙක් සතිපට්ඨානේ වඩනවා නම් සතිපට්ඨානේ වඩන එක්කෙනාට සතිපට්ඨාන කියන වචනේ තමයි හුරු. එහෙමනම් මම සතිපට්ඨානයේ තුලින් තමයි මාර්ගය ලැබුවේ. නිවන දැක්කේ. ඒ ආදී වශයෙන් තමයි එන්නේ. එතකොට මේ විදිහට අර ලෝකෝත්තර සිත ඇති කර ගැනීමට දරන උත්සාහයේදී තමන්ගේ සිතට වැඩිපුර හැඟෙන අදහස. හරි මම මේ පැත්තේ නෝ යන්නේ. එක්කෙනාට හිතෙන විදිහ. එහෙම වෙන්න පුළුවන් සියලුම විදි ටික ගලපලා තමයි මේ 20 තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මම ස්පර්ශ නිරෝධයෙන් යන්න ඕනේ කියලා හිතෙන එක්කෙනාට
යස්මින් සමයේ ලෝකුත්තරං පස්සම්භාවීති කියලා තමයි යන්න වෙන්නේ. හරි. මේ විදිහට දීපු වචන 20ක් තමයි එතන තියෙන්නේ. ඒද 358 කොහෙද ඔක තියෙනවා. ඒක ඒ වචන ටික බලලා ඒ විදිහට එක ගලප ගන්න. දැන් අර ප්‍රශ්න 6ක් කතා කළා. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නය. රූපකාණ්ඩේන ප්‍රකීර්ණක දුකයන් ඉදිරිපත් කොටින් එක් දුකයක් විස්තර කරන්න. රූපකාණ්ඩයේ එන දැන් මෙතන දුක කියලා කිව්වේ මාතිකා එහෙම නෙමෙයි හොඳේ. රූපකාණ්ඩයේ එන ප්‍රකීර්ණක දුකයන් ඉදිරිපත් කොට ඉන් එක් දුකයක් විස්තර කරන්න. දැන් එතකොට ප්‍රකීර්ණක කාණ්ඩයේ තියෙන දුක 14 කියන්න වෙනවා. හරිද? දැන් දැන් මෙතන නම් කටපාඩමනේ කෙලින්ම වමාරන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ වගේ එකක් අරගෙන ඒකට රූප ධර්ම ඒ දුකයට රූප ධර්ම ටික බෙදලා පෙන්නන්න ඕනේ. වෙන්න පළවෙනි පදයට අදාළ රූප, වෙන්න දෙවෙනි පදයට අදාළ රූප. ඔය ටික නෙවෙයි කියන්නේ කරන්න කියලා. දැන් ඒ අනුව මේ ස්ලයිඩ් එකේ තියෙන ටික නම් ඉතින් කටපාඩමින් ලියන්න වෙනවා. අත්ති රූපං උපාදා, අත්ති රූපං නෝඋපාදා. අත්ති රූපං උපාදින්නම් නෝඋපාදින්නම්. උපාදින්න උපාදානීයම් අනුපාදින්න උපාදානීයම්. සනිදස්සනං අනිදස්සනං. සප්පටිගං අප්පටිගං. අත්ති රූපං ඉන්ද්‍රියං අත්ති රූපං න ඉන්ද්‍රියං. මහා භූතං න මහා භූතං. අත්ති රූපං විඤ්ඤාති අත්ති රූපං න විඤ්ඤාති. චිත්ත සමුට්ඨානං න චිත්ත සමුට්ඨානං. චිත්ත සහභූ න චිත්ත සහභූ. චිත්තානුපරිවර්ති න චිත්තානුපරිවර්ති. අත්ති රූපං අජ්ජත්තිකං අත්ති රූපං බාහිරං. ඊළඟට ඕලාරිකං සුකුමං දූරේ සම්තිකේ. මේ විදිහට ඔන්න අපිට නම් කරන්න වෙනවා ප්‍රකීර්ණක දුක 14. ඒක ඉතින් කටපාඩමින් කරන්න වෙන තැන. මේ ප්‍රකීර්ණක දුක 14 අනිවාර්යෙන් කටපාඩම් කරගන්න වෙනවා. මොකද ඒකම තමයි තික චතුක්ක ඒ හැම තැනකටම ඒක භාවිතා වෙන නිසා. සාමාන්‍යයෙන් ප්‍රශ්නේ ફોකස් කරන්නෙම මෙතෙන්ට තමයි. මොකද ඉතිරි ඒවා මේක මුසු කිරීමෙන් එන ඒවානේ. මෙතන තමයි බේස් එක තියෙන්නේ. එහෙමනම් මෙතෙන්ට ගොඩාක් තැන්වල ප්‍රශ්න අහන එක වැඩි. ඊළඟට කරන්න තියෙන්නේ මේකෙන් එකක් වෙන් කරලා අරගෙන මොකද දැන් Taman කැමති දුකයක් අරගන්න. Tamanට වඩා පහසු දුකයක් අරගෙන ඒකට රූප ධර්ම ටික බෙදලා පෙන්නන්න. ඉන් එක් දුකයක් විස්තර කරන්න කියලානේ තියෙන්නේ. එතකොට දැන් ගත්තොත් අති උපාදා අති නෝඋපාදා කියලා ගත්තොත් ඒක අරගෙන වෙන්න උපාදා රූප ටික වෙන්න නෝඋපාදා රූප ටික කියලා රූප දෙකට බෙදලා පෙන්නලා මේ විදිහටයි මේක දුකේ විස්තර වෙන්නේ කියලා ඉදිරිපත් කරන්න ඕනේ. දැන් මේකේ එහෙම කරද්දී දැන් මේකේ මොකද්ද ලේසිම දුකය? උපාදා. සර්. ඔව්. සර් සමාවෙන්න ඕක ලියනකොට සර් මේ මම ඔය ප්‍රශ්නේ කළා මේ පරණ ප්‍රශ්න පත්‍රයකින් ඕක ලියනකොට දැන් ඔය ටික ලියලා ඉවර වෙනකොට සෑහෙන වෙලාවක් යනවා. එතකොට මේ දැන් අන්තිමට විස්තර කරනකොට මම ලිව්වේ අත්ති රූපං සනිදස්සනං වර්ණ රූපේ ඒ දෙක විතරයි. මේ කෙටි එකක් විස්තර කරාම මාක්ස් අඩු වෙනවද එහෙම? එක එකක් විස්තර කරන්න කියලා නෑනේ. කොහෙද එක එකක් විස්තර කරන්නේ? නෑ කෙටි එකක්. දැන් මේ අනිත් ඒවා ගොඩක් තියෙනවානේ සර්. මේ කෙටි එකක් මේ ඉතින් මේකේ කොහොමවත් කියලා නෑනේ මේ දිගේක විස්තර කරන්න හෝ මැදේක විස්තර කරන්න කියලා නෑනේ. එක් දුකයක්. ඒකට ඔබ දක්ෂ නම් ඔබ ලේසිම එක තෝරා ගන්නවා. ඔබ අදක්ෂ නම් අමාරු එකට ගිහිල්ලා හිර වෙනවා. මම කෙටි ඒක තමයි ඔය කෙටි එක එහෙම විස්තර කළා දැන් ප්‍රශ්නයක් නෑ නේද? අඩු වෙන්නේ නෑනේ මම. කිසිම ප්‍රශ්නයක් නෑ. මටත් ওই වැඩේම තමයි වුනේ. මමත් මේකට උත්තර ලියද්දි මම ගත්තේ සනිදස්සනේ. ඇයි ඒක තමයි ලේසි. හරි කතවන් රූපං සනිදස්සනං. ඒකට රූපායතන. අනිදස්සන රූප ඉතිරි 26. ඉත නැත්තම් ඒක තමයි ෂෝට් කට් එක. වෙලා තිබුණා නම් මෙන්න මේක ඉතින් මේ විදිහට ලියන්න පුළුවන්. වෙන්න අනිදස්සන රූප 26 කියලා. ඒක මම දන්නේ නැහැ ඉතින් මාර්කින් ස්කීම් එක කොහොම එයිද කියලා මම දන්නේ නැහැ. නමුත් අඩුතරමින් මේක මේ විදිහට හරි ගැලපුවා නම් වර්ණ රූපේ සනිදස්සන රූපේට එකයි අනිදස්සන රූපේට 26යි කියලා 26 කොහොමද ආවේ කියලා. හැබැයි ඉතින් එහෙම තැනකදී ඔයගොල්ලන්ට වාසි වෙනවා මෙන්න මේ වගේ හරි චක්කායතන පෙය්‍යාලං කබලින්කාරෝ ආහාරෝ කියලා. හරි ඒක ගලප ගන්න පුළුවන් නම් ගොඩනේ මම ඒකනේ හරි ඒක රූපකාණ්ඩයේ උගන්වද්දී හැම තැනම හයිලයිට් කරලා පෙන්නුවේ
මේ හැම තැනකම දීලා තියෙන්නේ මුල එකයි අග එකයි පෙන්නනවා. මැද්ද පෙయ్యాලම් කරලානේ. එතකොට යම් හේකින් දැන් තික වලදී එහෙම සමහරලාට මැද්දේ තියෙන එක ධර්මතාවක් අදාළ නැහැ. ඒක අනිත් පදයට ගිහිල්ලා. එසේ වුවත් චක්කායතනම් පෙయ్యాලම් කබලින්කාරෝ ආහාරෝ කියලා නේ කිව්වේ. හරි මැද්ද එක පදයක් පළවෙනි එකට ගියා වුණත් අර විදිහටනේ කියලා තියෙන්නේ. දැන් මෙතනත් බලන්නකෝ. මෙතන මේ රූපායතනය කියන එක හරිනම් මේ පෙయ్యాලම මැද්දේනේ තියෙන්නේ. එසේ වුවයි කියලා මේක මේ ඡේදය වෙනස් කරලා නැහැනේ. අන්නේ නිසා මේ වගේ පොදු ඡේද ඇත්තටම කඩපාඩම් කරලා තියාගන්න. බොහෝ තැන්වලට ඒක කෝකටත් අයිලේ වගේ ගාන්න පුළුවන් නේ. පපු එක කොටත් ගානවා, දනිස් සමාරුවටත් ගානවා. ඔක්කොම තෙල. හරි ඒ වගේ මේ පාඩේ මතක තියාගන්න. මෙහෙම තැනකදී හරිය වටිනවා මේක. මේක දුකේට විතරක් නෙමෙයි තිකේටත් වෙනවා, චතුක්කේටත් වෙනවානේ. හරිනේ. එතකොට වැඩේ ගොඩ. මේ විදිහට ලිව්වා නම් ලකුණු හම්බෙන්නට ඕනේ. අර දැන් මේක බලාපොරොත්තු වෙනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඒක ඉතින් ඒ අවුරුදු වල ප්‍රශ්න පත්‍ර හදපු එක්කෙනා බලාපොරොත්තු වෙන ගයිඩන්ස් අනුව මාකින් ස්කීම් එක මේ විදිහට දාන්න කියලා නියම කරන විදිහ අනුව. ඉතින් වෙලා තියෙනවා නම් මේ ටික මෙහෙම දැම්මට කමක් නැහැ. මම හිතනවා අතන 14ත් ලිව්වට පස්සේ මෙච්චර දුරක් ලියන්න වෙලා නැති වෙයි කියලා. එහෙම වුණා නම් ෂෝට් කට් එක මේක. දැන් කොයි දුකේද ලියන්නේ කියලා හඳුනා ගැනීමත් වැදගත්. ඇයි? ලේසි මේක අල්ලගන්න. දැන් මේ විදිහට බලපුවම මේ ප්‍රශ්න පත්‍රය ඇත්තටම ලේසි. හරි මොකද ගොඩාක් ඍජු ප්‍රශ්න අහලා තියෙන්නේ. ඉතින් ඍජු ප්‍රශ්න වලට ඉතින් කටපාඩමේ උත්තර ගහන එක පැත්තට ගහන එකනේ තියෙන්නේ. හරි? තාම මොනවද මේ ගැන සාකච්ඡා කරන්න තියෙන්නේ? දැන් මේ විදිහට බලපුවාම ප්‍රශ්න පත්‍රය ඇත්තටම අමාරු නැහැ. අර පොදු අන්ඩර්ස්ටෑන්ඩින් එක තියෙනවා නම් ඒ තැනට අදාළ මූලික කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධය තියෙනවා නම් බොහොම ලේසියෙන් මේකට උත්තර ලියන්න පුළුවන්. ඉතින් එවැනි පරිචයක් තමයි ඇති කරගන්න කියලා කියන්නේ. හරිද? තාම මොනවද ප්‍රශ්න සාකච්ඡා කරන්න තියෙන විභාගය ගැන? මං හිතන්නේ මේ රට යන තත්ත්වය අනුව අපිට දෙසැම්බර් වල නම් විභාගයක් තියන්න හම්බෙන එකක් නැහැ. එතකොට ඔන්ලයින් විභාග තියෙන එක කොහොමදත් අපි අතහැරලා තියෙන්නේ මොකද ඒක බොහෝ කට්ටියකට ඒක අපහසු විභාගෙ පේන නිසා. එහෙම වුණොත් විභාග පැවැත්වෙන්නේ බොහෝ විට මම දන්නේ දෙක දැනට ප්‍රෙඩික්ට් කරන්නත් බැරි වෙයි මට තේරෙන විදිහට. යෙදෙන ඒ කාලයට යෙදෙන විදිහ අනුව බොහෝ විට අපි පෙබරවාරි වල කියලා ඉලක්ක කරලා හිතාගෙන යන් දැනට පුළුවන් වුණොත් තියමු බැරි වුණොත් ඉතින් sorry.com කියලා අපි ඊළඟ පන්ති පටන් අරගනිමු ඒ වෙනකොට. එතකොට කොහොමදත් මම මේ පන්ති ඉවර වෙනවා තව මේ මොකද්ද දෙවෙනි වසර පන්තිය නේද? දෙවෙනි වසර පන්තිය තව අපිට තියෙන්නේ දැන් තව අපිට ඉතුරු වෙලා තියෙන මාතිකා ටික විතරනේ. ඒ අනුව අපි දැන් මොනවද කළේ? ග්‍රන්ථ කොච්චකේ කළා නේද? ඊට පස්සේ ඕග යෝග ඉවරනේ දැන්. මේ දෙකත් ග්‍රන්ථ වගේමයි. ඒකට නීවරණ කොච්චකේ ඉඳලා එන්න තියෙන 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි 8යි කියන්නේ මාස දෙකක්වත් ඕන වෙනවනේ නේද? මේ මොකද්ද මාසය? අගෝස්තු. ඊට පස්සේ සුත්තන්ත මාතිකක් තියෙනවානේ. අපි මෙහෙම කරමු. සඳුදා පන්තියේ යන විදිහට මෙහෙම ගියාවේ. ඒක එතකොට දුක මාතිකා ටික ඉවර කරගම්මු. එතකොට සුත්තන්ත මාතිකා තියෙනවානේ. අපි සුත්තන්ත මාතිකා ටික සෙනසුරාදා කරලා ඉවර කරමු. ඒ කියන්නේ ලබන සතියේදී අපි සුත්තන්ත මාතිකා පටන් අරගනිමු සෙනසුරාදා පන්තියේ. එහෙම කරලා සුත්තන්ත මාත්‍රිකා ටික ඉවර කරලා මට ඒකටත් මං හිතන්නේ දවස් 3ක් 4ක්වත් යයි පද 84ක් තියෙනවනේ. ඒ ටික අපි ඉවර කරලා ඊළඟට ඉතුරු වෙන කාලේ නැවත පේපර්ස් කරමු. ඒකට කමක් නැද්ද? හොඳයි හොඳයි. හරි. එහෙමනම් අපි ලබන සතියේ පටන් ගමු සුත්තන්ත මාත්‍රිකා. මේ මොනවාද සෙනසුරාදා පන්තියේදී සුත්තන්ත මාත්‍රිකා කරමු. සඳුදා පන්තිය අර යන විදිහටම දුක මාතිකා ටික ඉස්සරහට කරගෙන යන්න. එතකොට තව මාස දෙකක් වගේ ඇතුළතදී
සිලබස් එක තනිකර ඉවරයි. එතකොට අපි ඒ වෙනකොට තව පේපර්ස් උත් කරන්න අපිට අවස්ථාව හම්බ වෙයි. මොකද සෙනසුරාදා පන්තිය මං හිතනවා මට සුත්තන්ත මාතිකා ටිකට දවස් 4ක් හෝ 5ක් තමයි යනවා ඇත්තේ. ඒ වෙනකොට දවස් 3-4ක් අපි ඉතුරු වෙනවා තව පේපර්ස් කරන්න. එහෙම වුණාම සිලබස් එක ඉවර කරන්න පුළුවන්. ඊළඟට අපි මොනවද කරන්නේ? ඔය මෙතන ඉන්න හැමදේනම සමර්ථයි කියලා හිතලා විභංග පන්තියට එකතු වෙන්න. කවුද අනිත් සර් කරනවනේ විභංගේ? මොකද ධම්මසංගණී හරියට තේරුණු කෙනෙක් මම ගැරන්ට් කරලා කියනවා ඉතුරු ප්‍රකරණ ටික නොකර ඉන්නේ නැහැ. මොකද ඒකේ රසය වැටහෙනවා. දැන් විභංගය කියලා කියන්නේ ධම්මසංගණියට ඌණ පූර්ණයක් කියලා කියන්න පුළුවන්. ධම්මසංගණියෙන් තව එකතු අර දැන් අපි ප්‍රශ්නයක් ලියනකොට තමයි මේ ටිකත් එකතු වුණා නම් හොඳයි කියලා හිතෙන්නේ. අර ඒ වගේ ධම්මසංගණියට තව මේ ටිකත් එකතු වුණා නම් හොඳයි කියලා හිතෙන ටික තමයි විභංගයේ තියෙන්නේ. ඒක තව ඉතා ගැඹුරින් විස්තර වෙනවා විභංගේ. නායක ක්‍රම 3කට විස්තර වෙනවා. ඊළඟට පඤ්ඤපුච්චකේ කියන එක හරිම සුන්දරයි. මොලේ නිකන් මොනවද කියන්නේ ඒකට කරකෝල අතහැරලා අරගන්නවා. ආයේ තියෙන මලකඩ ඔක්කොම කඩලා අරිනවා. ඒ පඤ්ඤපුච්චකේ කරන්න නම් මාතිකා ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පඤ්ඤපුච්චකේ හරියට කරනකොට මාතිකා හොඳට කටපාඩම් වෙනවා. දෙපැත්තම තියෙනවා ඒක. ඒ නිසා ඔයගොල්ලෝ මේ දැනට දැන් තව දවස් 10ක් එළිම ගෙදරමනේ ඉන්නේ. ඒවා තුලදී ওই මාතිකා පිළිබඳ එහෙම පැහැදිලි සටහන් හදාගන්න. ඒ වගේ සාරාංශ කරලා සටහන් හදාගන්න. හරි? ඒවා ඉදිරියට අනාගතයට ගොඩාක් වැදගත් වෙනවා පඤ්ඤපුච්චක එහෙම කරද්දී. ඒ අනුව අපි තව මාස 2කින් වාගේ වෙනකොට මේ පාඨමාලාව ඉවර කරන්න අදහස් කරමින් ඉදිරියට යන්න. එහෙමනම් අද දවසේ පාඩම මම මෙතනින් අවසන් කරන්න. ලබන සතිය අපි එහෙමනම් මේ වෙලාවට සුත්තන්ත මාතිකා පටන් ගන්නවා. හරිද? ඔව් විභංග ඒක පටන් ගන්නේ කොයි කාලෙද? ඉස්සලා මේක ඉවර කරලා බලමු නේද? මොකද මේ යන විදිහට අපි ජීවත් වෙයිද දන්නෙත් නෑ. අපි දැන් 60 පැනලා බෝනස් පිට ඉන්නේ. ඒකින්ද මේක බලමු ඉතින්. සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේක පාඩම් ටික ඉවර කරලා අපි අපේ සම්ප්‍රදාය තිබුණේ නම් ලබන අවුරුද්දේ පෙබරවාරි මුල පටන් ගන්නවා කියන අදහසෙන් යන්නේ අපි. එහෙම තමයි සාමාන්‍යයෙන් යන්නේ. මේ වතාවේදී මේ තියෙන සිටුේෂන් එක අනුව එක්ක පෙබරවාරි වෙනකන් ඉන්න අවශ්‍යත් නැහැ. දෙසැම්බර් අග හෝ ජනවාරි මුල පටන් ගනිමු. දෙසැම්බර් වල පටන් ගන්න පුළුවන් මට. මොකද එතකොට කඩාගෙන දුවන්න ඕනෙත් නැහැ. කාලයක් ඉතුරුයි අපිට. කරන්න පුළුවන් වෙයි. හැබැයි ඒක මම කරන එකක් නැහැ. මොකද මේ අනිත් සර්ලා ඒව කරන නිසා. නමුත් අනිවාර්යයෙන්ම මේ අභිධර්ම පිටකය ඉගෙන ගන්නට අතිශය වැදගත් වෙනවා. දැනට මාතිකා හිර වෙන අය අනිවාර්යයෙන්ම පඤ්ඤපුච්චකේ කරන්න මාතිකා හොඳට කටපාඩම් වෙනවා. හොඳයි. එහෙමනම් අද දවසේ පාඩම අපි මෙතනින් අවසන් කරමු. ඔව් කියන්න. සමාවෙන් සර් මිනිත්තුක් දෙන්න පුළුවන්. මට මේ පොඩක් අපහැදිලි තැනක් තියෙනවා. මට මේ පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙනවද? මේ ත්‍රිකයක් නම් මොකක් හරි ත්‍රිකයක් නම් කොට අභිධේයාර්ථ සහිත විස්තරයක් කරන්න කිව්වහම චිත්සිතුවේ චෛතසිකයි ලියලා ඉවර කළාම ඇතිද? වැරදි. චිතුසයිචිකයි ලිව්වොත් එහෙම ලකුණු බිඳුවයි. ප්‍රශ්නේ මොකද්ද? මේකේ මේ ප්‍රීති ත්‍රිකය නම් කොට අභිධේයාර්ථ සහිත විස්තරයක් කරන්න. හරි. ඉතින් ප්‍රීති ත්‍රිකය නම් කරනකොට ප්‍රීති ත්‍රිකය නම් කරන්න ඉස්සර වෙනවා. හරිද? මේ වෙන්නේ පද තුන නම් කරන්න. දැන් ත්‍රිකයක් නේ ත්‍රිකයක් කියන්නේ පද තුනයි. හරිද? පද තුන අනිවාර්යයෙන්ම නම් කරන්න වෙනවා. එතකොට පද තුන නම් කරද්දී ප්‍රීති සහගතා ධම්මා, සුඛ සහගතා ධම්මා, උපේක්ඛා සහගතා ධම්මා කියලා පද තුන නම් කළා. ඊළඟට මේ පදයට එන අභිධේයාර්ථ ටික ගන්න ඕනේනේ. මොනවද ප්‍රීති පදයට එන අභිධේයාර්ථ ටික? ඒකනේ කියන්නේ. ප්‍රීති පදයට ගන්නකොට ප්‍රීති සහගත සිත් 71යි, එහි යෙදෙන චෛතසික 46යි. සුඛ සහගත කිව්වහම සුඛ සහගත සිත් 63යි, එහි යෙදෙන චෛතසික 46යි. උපේක්ඛා සහගතා කිව්වහම එතන උපේක්ඛා සහගත සිත් 55යි, එහි යෙදෙන චෛතසික 46 වෙනි ගතියකෙත්. මේ විදිහට ඒක ගලපලා අරගන්න ඕනේ. එහෙම අරගෙන පෙන්නලා තමයි ඉදිරිපත් කරන්නට වෙන්නේ. එතකොට ඒක දීලා තිබුණොත් එහෙම ස්කන්ධාදී ભેදේ දක්වන්න කියලා ඒක දක්වන්න. එහෙම නැත්නම් අර මේ විදිහට මේ
පද ටික අරන් පෙන්නලා ඊළඟට දැන් මෙතනදී ඕක නිප්පදේශ ත්‍රිකයක් නේද? නෑ සෝරි සප්පදේශ එකක් නේ. ප්‍රීති සුඛ උපේක්ඛා රූප ධර්ම එහෙම ඉන්නේ නෑනේ. එහෙමනම් ඒවා ටික මුක්ත කියලා ටික පෙන්වන්න වෙනවා. ඒ විදිහට පූර්ණ වශයෙන් මේක තේත්‍රිකය මේ විස්තර කරලා දෙන්න වෙනවා. ස්කන්ධාදී ධර්මයන්ට විස්තර කරන්නකම කොතනට වෙනකම් කරන්න ඕනේ ඉස්ස? මොන ධර්මයන්ටද? ස්කන්ධාදී ධර්මයන්ට. ස්කන්ධාදී ධර්මයන්ට. ඔව් එතකොට පළවෙනි පදේ අරගෙන මෙහි 50 කීය දෙන්නේ ප්‍රීතිසහගත 51යි 46යි නේ. එතකොට ඔව් ඒක අරගෙන පෙන්වන්න. ඉතින් මෙහි ස්කන්ධ වශයෙන් 4යි මොනවද ධාතු හැටියට ආයතන හැටියට මෙච්චරයි ධාතු හැටියට මෙච්චරයි සත්‍ය හැටියට මෙච්චරයි කියලා ඒක පෙන්වන්න වෙනවා. ඒ විදිහට පද තුනම පෙන්වන්න වෙනවා මේ ප්‍රශ්නේ ඉතින් ගලපලා තියෙන විදිහ අනුව. එතකොට ඒක පෙන්වද්දී මොනවද අර අමතක කරන්න එපා නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි කියන තැන. එතකොට මේකට නම් නිර්වාණය ඉන්නේ නැහැ. ඊළඟට තව මොනවද එකක් තිබුණාට විශේෂ කැලලක් සත්‍ය නම් කරද්දී සත්‍ය විනිර්මුක්ත ධර්ම අමතක කරන්න එපා. ඒ කියන්නේ අපි අර මුළු විස්තරේම ලියන්න ඕනේ ස්කන්ධාදී ධර්මයන්ට බෙදා විස්තර කරන්න කම අපි සාමාන්‍යයෙන් නෑ අඩු ගානේ ඒක එතකොට ලියවෙන්නේ ඒක ඉතින් ප්‍රශ්නේ අර විනාඩි 15කට ගැලපෙන විදිහ අනුව ඒක Taman තීරණය කරන්න ඕනේ ප්‍රශ්න දිහා බලලා. එහෙම තැනකදී අඩු වශයෙන් දැන් ස්කන්ධාදී ભેදයෙන් දක්වන්න කිව්වහම ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 2යි සත්‍ය 2යි කියලා පෙන්නත හැකියි. හරිද? එතනින් නවත්තනවද? එහෙම නැත්නම් එකක් තවදුරට යනවද කියන එක ප්‍රශ්නයට අනුව කාලයට අනුව තීරණය කළ යුතු දෙයක්. හැම විටම බලන්න ඕනේ විනාඩි 15කට ලියන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. එතනින් එහාට ලිය වෙන උත්තරයක් හිතට ආවොත් එහෙනම් Tamanට වැරදිලා ඒක. හරිනේ. Taman ස්පීඩ් ලියනවද ස්ලෝ ලියනවද කියන එක නෙමෙයි. ඇවරේජ් පර්සන් කෙනෙක්ට ලියන්න පුළුවන් යම්කිසි පරිමාවක් තියෙනවනේ. යම්කිසි කාල විනාඩි 15කට ලියන්න පුළුවන් දුරක් තියෙනවනේ. පිළිතුර ගැලපෙන්න ඕනේ එතෙන්ට විතරයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි එහෙමනම් අද දවසෙත් මේ පැය දෙකකට ආසන්න කාලයක් මේ අභිධර්මයේ සම්මස්රණයකදීලා ඒ ලැබපු සියලුම කුසල් මේ ශාසනය ආරක්ෂා කරන්නා වූ සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන්ට ඒ වගේම ධර්මයේ රැකලා දුන්නු මහා සංඝරත්නයට ප ဋ ාණ ධම්ම සභාවේ සියලුම ස්වාමින් වහන්සේලාට තාක්ෂණ සහාය අපවෙත ලබා දෙමින් උපකාර කළ සැමට පොදුවේ ඔබ අප හැම වෙනුවෙන් නියමියගේ ඥාතීන්ට ගුරුවර දෙමාපියන්ට සියලු සත්වයන්ට අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාටමත් මේ සියලුම කුසල් නිර්වාණ අමා ශාන්තිය පිණිසම උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම තිරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.